හරි පුතේ අපි බලමු ඝන වස්තු වල පෘෂ්ඨ වර්ගඵලය හා පරිමාව 11 වසරට අදාළ පාඩම්. එතකොට 10 වසරේ කොටස් අපි සාකච්ඡා කරා. එතෙන්දී අපි කතා කරපු දේවල් ඔයගලන්ට මතක ඇති. සිලින්ඩරේ අපි මුලින්ම කතා කරේ ඝනකය, ඝනකාභය, සිලින්ඩරේ සහ ප්‍රිස්මය, ත්‍රිකෝණාකාර ප්‍රිස්මේ කොටස් අපි කතා කරා. දැන් 11 වසරේදී අපේ නියමිත පාඩම් අතර තියෙන එකක් තමයි පුතේ පිරමීඩය කියන එක. දැන් පිරමීඩයෙන් අපි පටන් ගමු ඝන වස්තු වල පෘෂ්ඨ වර්ගඵලය හා පරිමාව කියන කොටස් දෙකම අපි කතා කරනවා එක වස්තුවක් ගත්තොත්. දැන් පිරමීඩය කියන එක මෙන්න මේ වගේ. දැන් ඔයගලන්ට පේනවා පිරමීඩයක්. පිරමීඩයක් පුතේ එක පෘෂ්ඨයක් අර ඍජු කෝණාශ්‍ර නැත්නම් ඝන සමචතුරස්‍ර වගේ හැඩයක් තියෙනවා. ඒ මුහුණතේ ශීර්ෂ හතරෙන්ම රේඛාවක් යනවා ඊළඟ පොදු ශීර්ෂයකට. ඒතර මේ හැඩය ඔයගලන්ට පුරුදුයි. මේකේ පුතේ තියෙන මුහුණක් ගන්න බැලුවොත් මේකේ මුහුණක් තියෙනවා ත්‍රිකෝණාකාර මුහුණක් හතරක්. දැන් මේ තියෙන ත්‍රිකෝණාකාර මුහුණක්. මෙන්න මේ පතුල වගේ තියෙන මේ පතුල ඇත්ත වශයෙන් මේක ඍජු කෝණාශ්‍රාකාර හැඩයක් වෙන්නත් පුළුවන්, සමචතුරස්‍ර වෙන්නත් පුළුවන්. නමුත් අපි සාමාන්‍ය පෙළ විශේෂ දේශයේදී කතා කරන්න පුතේ පතුල සමචතුරස්‍රාකාර පිරමීඩ. ඒ වගේ පුතේ පිරමීඩ තියෙනවා මේ වගේ ඍජු පිරමීඩ නැතුව මෙන්න මේ වගේ ඇල හැඩයටත් පිරමීඩ තියෙනවා. මෙන්න මේ වගේ පිරමීඩ තියෙන පුළුවන්. මේක ඍජු පිරමීඩයක් නෙවෙයි. ඍජු වෙනකොට පුතේ මේ ශීර්ෂය කෙලින් වෙනවා. එතකොට මෙන්න මේ වගේ හැඩයක් තියෙනවා. අපි මේ වගේ හැඩවල තමයි කියන්නේ ඍජු පිරමීඩ. පතුල සමචතුරස්‍රාකාර වුණොත් අපි ඒකට කියනවා පතුල සමචතුරස්‍රාකාර ඍජු පිරමීඩයක් කියලා. දැන් මේ පිරමීඩයක ඔබ දැනගන්න ඕන ලක්ෂණ ටිකක් තියෙනවා. මේ පිරමීඩයේ පුතේ මෙන්න මේ ආධාරකය නැත්නම් මේ නිල් පාට කරලා තියෙන කොටසේ මේ පැත්තක දිග ඒක තමයි ආධාරකයේ පැත්තක දිග. මම A කියලා ගන්නම් පැත්තක දිග. ඒතර මේ පැත්තත් සිම්පල් A වෙනවා හේතුව පතුල සමචතුරස්‍රාකාර පිරමීඩ අපි කතා කරන්නේ. එතකොට පුතේ මෙන්න මේ ඇල ධාරය මෙන්න මේ ධාරය එයාට කියනවා අපි ඇල උස කියලා. ඇල උස. කවිසරා මොකද? මේක ඇල උස. ඊළඟට පුතේ මෙන්න මේ තැඹිලි පාටින් කඩේරි වලින් දාලා තියෙන්නේ මෙන්න එයා පුතේ මෙන්න මේ ත්‍රිකෝණාකාර මුහුණතක ලම්බක උස මෙයා හරියටම ලම්බකයි මෙන්න මේ ත්‍රිකෝණාකාර මුහුණතේ පාදයට ආධාරකයට. ඒ නිසා යාට කියනවා ත්‍රිකෝණාකාර මුහුණතක ලම්බක උස. તો ලම්බක උස වල දෙකක් තියෙනවා. ලම්බක උස. තව ලම්බක උසක් තියෙනවා පුතේ. ඒ ලම්බක උස අපිට ඉදිරියේදී හම්බ වෙයි රූප සටහන් වලදී. දැන් මෙන්න මේ ශීර්ෂයේ ඉඳගෙන මේ ශීර්ෂයේ ඉඳන් මෙන්න මේ හරියටම මෙන්න මේ මධ්‍ය ලක්ෂයට ආධාරකී. එතෙන්ට ගැහුවොත් රේඛාවක් අපි බලමු ඉස්සරහා රූපයක. මෙන්න මේ රූපය ඔයගලන්ට පේනවා. මෙන්න මේක එයාට අපි කියන්නේ පුතේ පිරමීඩේ ඍජු උස කියලා. මේක ඍජු උස. මේක ඍජු උස. පැහැදිලිද? ඒ නිසා පුතේ පිරමීඩයක ඔයගලන්ට දැනගන්න ඕන ලක්ෂණ කීපයක් තියෙනවා. ආධාරකයේ පාදයක දිග, ඇල උස, ත්‍රිකෝණාකාර මුහුණතක ලම්බක උස සහ මෙන්න මේක ඍජු උස. අපි ඒක මෙතන ඇඳලා නැහැ. ඒක ඇඳොත් මෙන්න මේ වගේ හරියට මෙතෙන්ට වදින්නේ. ඒක වදින්නේ මේ පතුලට ලම්බකව. ඒක පිරමීඩේ ඍජු උස. මේ කාරණා ඔයගොල්ලන්ට මතක තියාගන්න අවශ්‍යයි. ඒ වගේම මේ සටහනත් ඔයගොල්ලෝ ලියාගත්තේ නැතිනම් ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලන්ට මේ PDF එකම මම මේ ලියපු ඒවත් එක්ක එවනවා. right. දැන් අපි බලමු පුතේ මේ පිරමීඩේ මේ ලක්ෂණ ඇසුරින් පෘෂ්ඨ වර්ගඵලය සහ පරිමාව හොයන ආකාරය. දැන් පිරමීඩයක පෘෂ්ඨ වර්ගඵලය හොයද්දී පුතේ අපි හිතමු අපිට ආධාරක පාදයේ මෙන්න මේකේ දිග A කියලා දීලා තියෙනවා. ආධාරකයේ පාදයක දිග A කියලා දීලා තියෙනවා. එතකොට මේ පාද දෙකම AA. එතකොට මේ ඇල උස අපි හිතමු මෙන්න මේක L කියලා දීලා තියෙනවා කියලා. අපි හිතමු මේ ඇල උස නෙමෙයි අපිට දීලා තියෙනවා ත්‍රිකෝණාකාර මුහුණතක ලම්බක උස මෙන්න මේක මේ තැඹිලි පාට කරලා තියෙන්නේ. අන්න ඒක L කියලා තියෙනවා කියලා. ඒක L නම් පෘෂ්ඨ වර්ගඵලය හොයන්න පුතේ මෙතන පෘෂ්ඨ මුහුණක් කීයක් තියෙනවද? මේකේ තියෙනවා පුතේ පතුල සමචතුරස්‍රාකාරයි. එහෙනම් පුතේ පෘෂ්ඨ වර්ගඵලය ලැබෙන්නේ සමචතුරස්‍රාකාර එක මුහුණතකුයි
ඒකට එකතු කරන්න වෙනවා මේ ත්‍රිකෝණ හතරෙම පුතේ මුහුණත් සමානයි. බලන්න ත්‍රිකෝණ හතරෙම මුහුණත් සමානයි. මොකද සමචතුරස්‍ර නිසා පාද හතර සමානයි. ඒ උස සමානයි එකම ශීර්ෂයට ගිහිලා තියෙන්නේ. ඒ නිසා පුතේ එක ත්‍රිකෝණයක වර්ගඵලය හොයාගෙන ඒක හතරෙන් ගුණ කරොත් අපිට ත්‍රිකෝණාකාර මුහුණත් හතරේ වර්ගඵලය ලැබෙනවා. එහෙනම් අපි බලමු කොහොමද මේ පෘෂ්ඨ වර්ගඵලය හොයන්නේ කියලා. පතුලේ වර්ගඵලය නැත්නම් ආධාරක වර්ගඵලය ලේසියෙන්ම හොයන්න පුළුවන් පුතේ මේ a ගුණ කිරීම a ගුණ කිරීම a. එයාට එකතු කරන්න ඕනේ පුතේ මෙන්න මේ ත්‍රිකෝණාකාර මුහුණතක මෙන්න මේ ත්‍රිකෝණාකාර මුහුණතක වර්ගඵලය එකක් අරගෙන හතරෙන් ගුණ කරාම හරි. එහෙනම් පුතේ හතර වාරයක් එක ත්‍රිකෝණාකාර මුහුණතක වර්ගඵලය කියන්නේ භාගයක් ආධාරක පාදයේ පුතේ a ලම්බක උස දැන් මම දීලා තියෙනවා L කියලා. දුන්න නැත්නම් පුතේ ඔබ හොයා ගන්න ඕනේ. එහෙනම් මේක එන්නේ a වර්ගය ධන මෙතන කැපෙන පුතේ දෙවරක් 1යි දෙවරක් 2යි 2යි al කියලා. හැබැයි මේක කටපාඩම් කරලා ලියනවට වඩා හොඳයි ගණන් හදනකොට මුහුණත් වෙන වෙනම වර්ගඵලය හොයන එක. නමුත් කාට හරි මේක මතක තියාගෙන ඉන්න පුළුවන් මේ විදිහටත්. a වර්ග ධන 2යි al කියලා තියෙන්නේ. a කියන්නේ පතුලේ ආධාරකයේ පාදයක දිග, l කියන්නේ පුතේ මතක තියාගන්න ත්‍රිකෝණාකාර මුහුණතක ලම්බක උස. ත්‍රිකෝණාකාර මුහුණතක ලම්බක උස මෙන්න මේ මුහුණතට ලම්බකව තියෙන මෙන්න මේ රේඛාවේ දිග L කියලා අරන් තියෙන්නේ. මේක තමයි පිරමීඩයක පෘෂ්ඨ වර්ගඵලය. අපි බලමු උදාහරණයක්. සමචතුරස්‍රාකාර මේ තියෙන ඔබේ අභ්‍යාසයේ ගාණක්. මේ අභ්‍යාසයේ පළවෙනි ගාණ මම හිතන්නේ සමචතුරස්‍රාකාර ආධාරකයේ පැත්තක දිග සෙන්ටිමීටර් 20ක්. අන්න බලන්න 20යි සෙන්ටිමීටර කියලා පැත්තක දිග දීලා තියෙනවා. මේ තියෙන්නේ ඒක. 20ක් වූ ඍජු පිරමීඩයක ත්‍රිකෝණාකාර මුහුණතක ලම්බක උස 15යි සෙන්ටිමීටර. මෙන්න අපිට දීලා තියෙනවා L වගේ ගත්ත එක්කෙනා 15යි සෙන්ටිමීටර. නම් පිරමීඩයේ මුළු පෘෂ්ඨ වර්ගඵලය. ඒතර පුතේ මුළු පෘෂ්ඨ වර්ගඵලය කිව්වම අපිට පැහැදිලි මේ පතුලේ වර්ගඵලයත් ගන්න ඕනේ. එහෙනම් පතුලේ වර්ගඵලය මුළු පෘෂ්ඨ වර්ගඵලය මුළු පෘෂ්ඨ වර්ගඵලය සමාන වෙනවා පතුලේ වර්ගඵලය එයාට එකතු කරමු ත්‍රිකෝණාකාර මුහුණත් හතරේ වර්ගඵලය. මම ත්‍රිකෝණයක් කියලා දාන්නම් ලේසියෙන්. එතකොට පුතේ පතුලේ වර්ගඵලය අපිට ලැබෙනවා සමචතුරස්‍රයක්. ඒ කියන්නේ පුතේ 20 ගුණ කිරීම 20 එයාට එකතු කරන්න ඕනි වරහණක් දාන එක හොඳයි. හතර වාරයක් ත්‍රිකෝණයක වර්ගඵලය කියන්නේ පුතේ ආධාරක පාදයේ නැවතත් 20යි. එක භාගයක් කියලා එන්න ඕනේ. භාගයයි ආධාරක පාදයේ 20යි පුතේ ලම්බක උස දීලම තියෙනවා 15යි කියන. එහෙනම් පුතේ සුළු වෙනවා මෙතන දෙවරක් 1යි දෙවරක් 10යි 10 වරක් 15 150යි 20 වරක් 20 400යි නේද? මේක 400යි. එයාට එකතු කරන්න තියෙන්නේ 4 වාරයක් 10 වරක් 15 150යි. මේ දෙක ගුණ වෙන්න ඕනේ. 150 ඒවා 4ක් කියන්නේ කීයද? 400ට එකතු කරමු. 150 ඒවා 4ක් කියන්නේ 600යි. 150 දෙකක් 300යි 4ක් 600යි. එතකොට 600යි 400යි 1000යි මොනවද පුතේ ඒකක? ඒකක එන්නේ පුතේ වර්ග සෙන්ටිමීටර. වර්ග සෙන්ටිමීටර 1000යි ඒක වර්ග මීටර වලුත් කියන්න පුළුවන් නම් හොඳයි. ඔයගොල්ලෝ බලන්න එහෙම පුළුවන්ද කියලා. එතකොට වෙන පැහැදිලි මේ ගාන මේක ඔයගොල්ලන් ලියා ගන්න අවශ්‍ය නැහැ. ලියා ගත්තට ප්‍රශ්නයක් නැහැ. වේගෙන් ලියා ගන්න පුළුවන් කෙනෙකුට. නමුත් වෙලාව මදි වෙයි. මම ඊළඟට යනවා. මේක ඔයගොල්ලන්ට මම එවනවා. හරි. අපි යමු ඊළඟ ගානට. දෙවෙනි ගාන මේකත් ඔයගේ අභ්‍යාසයේ ගානක්. ආධාරකයේ පැත්තක දිග අපිට දීලා තියෙනවා 16 සෙන්ටිමීටර ඍජු පිරමීඩයක අශාන් මොන හරි මෙසේජ් එකක් දැම්මද?
ආධාරකයේ පැත්තක දිග 16 සෙන්ටිමීටර ඍජු පිරමීඩ් එක ඍජු උස සෙන්ටිමීටර 6ක් වෙයි. දැන් මේ ඍජු උස මෙන්න මේක මේ මාක් කරලා තියෙන මම ඒක දීලා තියෙනවා සෙන්ටිමීටර 6යි කියලා. සෙනිත ඔයාව අයින් කරනවා මම. එයා සෙන්ටිමීටර් 6යි කියලා අපිට දීලා තියෙනවා ඍජු උස. හැබැයි අපි ඍජු උස පාවිච්චි කරලා නෙමෙයි ගණන් හැදුවේ මෙච්චර වෙලා. දැන් මේ ආධාරකයේ පාදයක දිගක් දීලා තියෙනවා 16යි කියලා. ඒකත් හරි. එහෙනම් අපිට මෙන්න මේ පැත්තේ ධාරය මෙන්න මේක නෑ. මෙච්චරලා ඔන්න ඔය දිග තිබ්බනේ මේ ත්‍රිකෝණාකාර මූණතක ලම්බක උස අපිට තිබුණා. ඒක දීලා නෑ. ඒතොර ඒක හොයාගන්න පුළුවන් පුතේ අපිට ලේසියෙන්ම මෙන්න මෙතනින් ගැහුවොත් ඕගොල්ලෝ රේඛාවක් මෙන්න මෙහෙට මෙන්න මෙහෙම රේඛාවක් ගැහුවොත් ඕගොල්ලන්ට ලැබෙන පුතේ ඍජු කෝණීය ත්‍රිකෝණයක්. මේ වගේ ඍජු කෝණීය ත්‍රිකෝණයක් ලැබෙයි. මේ ඍජු කෝණීය ත්‍රිකෝණේ මෙන්න මේ කර්ණය තමයි x කියලා ගත්තොත් එයා තමයි මෙන්න මෙතෙන්ට එන්නේ x කියලා. එයා හොයාගන්න ඕනේ. මෙන්න මේ ආධාරක පාදයේ මෙන්න මේ ලම්බකව තියෙන මේ ආධාරක පාදයේ දිග හොයාගන්න පුළුවන්. පුතේ මේ 16 හරියටම දෙකෙන් බෙදුනහම එන්නේ ඒක. ඒ කියන්නේ පුතේ 8යි සෙන්ටිමීටර්. මේ උස අපිට දීලා තියෙනවා පුතේ මෙන්න මේක 6යි සෙන්ටිමීටර් කියලා. එහෙනම් පයිතගොරස් ප්‍රමේය දාන්න පුළුවන් x වර්ගය සමානයි 6 වර්ගය ධන 8 වර්ගය. පුතේ 6 වර්ගය 36යි 8 වර්ගය 64යි. 36යි 64යි 100යි. x වර්ගය සමානයි 100 නම් x සමානයි වර්ගමූලය ගත්තාම පුතේ 10යි. ඒ අනුව අපිට ලැබෙනවා x සමානයි 10යි සෙන්ටිමීටර කියලා. එහෙනම් මෙන්න ත්‍රිකෝණාකාර මූණ දෙක ලම්බක උස අපි හොයාගත්තා 10යි සෙන්ටිමීටර කියලා. දැන් අපිට පුළුවන් ඒ පළවෙනි කොටස අත්ත වශයෙන් මේක පළවෙනි කොටස වශයෙන් අහනවා. ඒතර දෙවෙනි කොටස අපෙන් අහන්නේ පිරමීඩයේ මුළු පෘෂ්ඨ වර්ගඵලය. එහෙනම් අපි දන්නවා පතුලේ වර්ගඵලය සමචතුරස්‍රයි පතුල. එයාගේ වර්ගඵලයට එකතු කරන්න ඕනේ ත්‍රිකෝණාකාර මූණත් 4. එහෙනම් සමචතුරස්‍ර මූණේ වර්ගඵලය කියන්නේ පුතේ දිග ගුණ කිරීම පළල දිග පළල සමානයි 16 ගුණ කිරීම 16. එයාට එකතු කරන්න ඕනේ 4 වාරයක් ත්‍රිකෝණයක වර්ගඵලය කියන්නේ පුතේ භාගයක් ආධාරක පාදයේ 16යි ලම්බක උස 10යි. එහෙනම් පුතේ දෙවරක් 1යි දෙවරක් 8යි. එතකොට අපිට ලැබෙනවා 16 16න් ගුණ කරගන්න 16 16න් ගුණ කරන්න මම 16 16න් ගුණ කළා කියන්න ආයේෂ් ආයේෂ් 16 16න් ගුණ කළා කියන්න නැත්නම් වෙන කවුරුරි 16 16 ගුණ කළා කියන්න ආයේෂ් මම උත්තර දෙන්න බැරි නේද 16 ගුණ කිරීම 16 ධන 4 වාරයක් 8 වරක් 10 80යි 456යි එහෙනම් මේක සමානයි 456ට එකතු කරන්න ඕනේ 80 ඒවා 4ක් කියන්නේ පුතේ 320යි සෝරි එතන එකතු කිරීම 320යි ඒ දෙක එකතු කරාම අපිට සමානයි 6යි 5යි 2යි 7යි 4යි 3යි 7යි 776යි පුතේ වර්ග සෙන්ටිමීටර්. සර් 16 වරක් 16 256යි නෙවෙයිද? එහෙමද? බලමු 16 ගුණ කිරීම 16 ඔන්න ආයේෂ් මම අල්ල ගන්නවා 6 වරක් 6 30යි 6 3 3ක් 6 6 3යි 9යි 16යි 6යි 9යි 6 15න් 5යි 3 එකක් 256යි කොහොමද බල 400 ගණක් උනේ? ආයේෂ් 256යි 256යි 320යි කියන්නේ ආයේෂ් හයයි ඔව් හරි හරි 5යි 2යි 7යි 3යි 2යි 5යි 576යි වර්ග සෙන්ටිමීටර් මතක තියාගන්න වර්ග සෙන්ටිමීටර් ලැබෙන බව වර්ග සෙන්ටිමීටර් ලැබෙයි
හරි. දැන් ළමයෙකුට මේ වගේ ඍජු උස දුන්නාම පිරමීඩයක පෘෂ්ඨ වර්ගඵලය හොයාගන්න පුළුවන් වෙන්න ඕනේ. අපි බලමු තවත් ගානක්. ආධාරකයේ පැත්තක දිග සෙන්ටිමීටර් 8ක් වූ මෙන්න ආධාරකයේ පැත්තක දිග සෙන්ටිමීටර් 8යි කියලා දෙනවා. ඍජු පිරමීඩයක ඇලදාරයක දිග මෙන්න ඇලදාරයක දිග දෙනවා පුතේ සෙන්ටිමීටර් 5යි කියලා. අර ඇලදාරය අපි කතා කරපු පිරමීඩයේ මුළු පෘෂ්ඨ වර්ගඵලය. දැන් මොකද කරන්නේ? දැන් පුතේ මෙන්න මේ ත්‍රිකෝණාකාර මූණත මෙන්න මේ ත්‍රිකෝණාකාර මූණතේ ලම්බක උසනේ අපිට ඕන මෙන්න මේකනේ. ඒක ඕන. ඒක හොයාගන්න පුළුවන් පුතේ ඒක බෙදෙන්නේ හරියටම මෙන්න මේකයි මෙන්න මේ පාද දෙක සමාන වෙන විදිහට. මේ සම්පූර්ණ දිග 8 නිසා ඒකෙන් භාගයක් පුතේ 4යි. එතකොට නැවතත් අපිට ඍජු කෝණීය ත්‍රිකෝණයක් ලැබෙනවා පුතේ මේ ආකාරයට. ඒ ඍජු කෝණීය ත්‍රිකෝණේ මම අර අතර තියෙන ඍජු කෝණීය ත්‍රිකෝණේ මෙන්න මේ ත්‍රිකෝණේ මේ අඳින්නේ. මෙන්න මේ ඍජු කෝණීය ත්‍රිකෝණය. ඒ ත්‍රිකෝණේ පාදය එතකොට 4යි. මෙන්න මේ ලම්බක උස තමයි හොයාගන්න ඕනේ. මම ඒක L කියලා දාන්නම්. මෙන්න මේක. මේ උස අපිට ඒක ඕනනේ. මේ පැත්තේ ධාරය දිග සෙන්ටිමීටර් 5යි කියලා දීලා තියෙනවා. එතකොට පුතේ මේ ඍජු කෝණීය ත්‍රිකෝණයේ එයා කර්ණය. එහෙනම් අපිට පයිතගොරස් ආපහු ලියන්න පුළුවන්. කොහොමද පුතේ ලියන්න පුළුවන්? 5 වර්ගය කර්ණයේ වර්ගය සමානයි ඉතිරි පාදවල වර්ග. ඒ කියන්නේ පුතේ L වර්ගය ධන 4 වර්ගය. දැන් L වර්ගය සමානයි එහෙනම් මෙතනින් අපිට ලැබෙනවා L වර්ගය සමානයි 5 වර්ගය පුතේ 25යි 4 වර්ගය අනිත් පැත්තට ගෙනිච්චාම ඍණ 16යි 25න් 16ක් ගියාම 9යි L වර්ගය එන පුතේ අපිට එතනින් L ලැබෙනවා L සමානයි 3යි සෙන්ටිමීටර් L සමානයි සෙන්ටිමීටර් 3යි දැන් ඉතින් වැඩේ හරි දැන් පෘෂ්ඨ වර්ගඵලය කියන්නේ පුතේ පෘෂ්ඨ වර්ගඵලය සමානයි සමචතුරස්‍ර පතුලේ වර්ගඵලයට එකතු කරන්න ඕන ත්‍රිකෝණ 4 වර්ගඵලය ත්‍රිකෝණ 4 එහෙනම් සමචතුරස්‍ර පතුලේ වර්ගඵලය කියන්නේ පුතේ 8 ගුණ කිරීම 8 8 ගුණ කිරීම 8 එයාට එකතු කරන්න ඕනේ 4 වාරයක් ත්‍රිකෝණයක වර්ගඵලය එක ත්‍රිකෝණයක් කියන්නේ පුතේ භාගයයි ආධාරක පාදය කියන්නේ 8යි 8යි ලම්බක උස අපි හොයාගත්ත උස 3යි එතකොට පුතේ දෙවරක් 1යි දෙවරක් 4යි 4 වරක් 3 එතන 12යි මෙතන 8 වරක් 8 64යි 64ට එකතු කරන්න ඕනේ 4 වාරයක් 4 වරක් 3 12යි ආයි 12 වරක් 4 පුතේ 48ක් වෙනවා එතකොට මෙතන ලැබෙනවා 64 එකතු කිරීම 48 දැන් එකතු කරාම උත්තරේ 8යි 4යි 12න් 2 ඉතිරි එකක් 4යි 6යි 10යි 1යි 11යි 112යි ඒකක වර්ග සෙන්ටිමීටර් කියලා ලැබෙනවා. එහෙනම් පැහැදිලි අපිට කොයි ආකාරයකින් දුන්නත් ඒ කියන්නේ පුතේ අපිට ඇලදාරයක උස දුන්නත් ඍජු උස දුන්නත් ත්‍රිකෝණාකාර මුහුණතකේ ලම්බක උස කෙලින්ම දුන්නත් අපිට පිරමීඩයක පෘෂ්ඨ වර්ගඵලය එහෙනම් හොයන්න පුළුවන් වෙන්න ඕන. අපි යමු පුතේ පිරමීඩයක පරිමාව ගැන කතා කරන්න. පිරමීඩයක් ඔයගොල්ලෝ දන්නවා මෙන්න මේ හැඩයට තියෙන දැන් මේක දැනගත්තා. ඒක ඝන වස්තුවක් වෙනකොට පුතේ මෙන්න මේ ආකාරයට ඔයගොල්ලන්ට පේනවා. ඒකේ ඇතුළ පිරලා තියෙන්නේ. අන්නේ පිරිච්ච ප්‍රමාණය ඒ ඉඩ ප්‍රමාණය තමයි පරිමාව. එහෙනම් පිරමීඩයක පරිමාව කියනකොට ඔය ලී කුට්ටියක් වගේ තියෙන මේ වගේ එක සම්පූර්ණ ඉඩ ප්‍රමාණය හොයාගන්න ඕන. වටේ මුහුණත් වල වර්ගඵල නෙවෙයි. ඒ සඳහා අපි භාවිතා කරන වැදගත් එකක් තමයි අර ඍජු උස. මේ තියෙන්නේ අර ඍජු උස. ඉස්සෙල්ලා අපි අර කතා කරපු ඍජු උස මේ තියෙන්නේ. ඍජු උස. ඒක අපි h කියලා ගත්තොත් පිරමීඩයක පරිමාව අපිට හොයාගන්න පුළුවන් පුතේ මෙන්න මේ සූත්‍රයෙන් පරිමාවට මම v කියලා ගන්නම් v සමානයි 3න් 1යි මේ ආධාරක පාදවලට අපි දාගමු පුතේ මේ පාදය a කියලා මේ පාදයට a කියලා දාගමු 3න් 1යි a වර්ගය h ඒ කියන්නේ පතුලේ වර්ගඵලය ලම්බක උසෙන් ගුණ කරනවා. එතකොට අපිට ලැබුණේ මතකද ඉස්සෙල්ලා අපි 10 පන්ති කොටස් කතා කරද්දී කිව්වේ
පතුලේ වර්ගඵලය ලම්බක උසෙන් ගුණ කරාම අපිට ලැබෙන්නේ එයාගේ මොකද්ද? එයාගේ ඒ ඝනකාභයේ පරිමාව. ඒ ඝනකාභයේ පරිමාව 3ට බෙදලා එහෙනම් මේ තියෙන්නේ. ඝනකාභයේ පරිමාවෙන් 3න් එකක් තමයි ඔය පිරමීඩයේ පරිමාව. එතකොට පිරමීඩයේ මගින් ලැබෙන ඝනකාභයට අපි කියනවා පුතේ අපි ඔක වෙන වස්තු කතා කරද්දී ඒකේ පරිඝනකාභය කියලා. ඝනකයක් වුණොත් පරිඝනකය වෙනවා. ඒතකොට පරිඝනකය කියන්නේ කම්පියුටර් කියන එක නෙවෙයි. අපි පරිසිලින්ඩරය ගැන කතා කරද්දී ඔයගොල්ලන්ට ඔක තේරෙයි. දැන් මෙන්න මේ පතුලම තියෙන මේ H කුසම තියෙන ඝනකාභයට අපි කියන්නේ පරිඝනකාභය. ඒ ඝනකාභයේ පරිමාවෙන් 3න් එකක් තමයි පරිමාව ලැබෙන්නේ පිරමීඩයක පරිමාව. එහෙනම් හරිම ලේසි. පතුලේ වර්ගඵලය ඒ ගුණ කිරීම ඒ අපිට ලැබෙන්නේම පතුල සමචතුරස්‍රාකාරයව. එතකොට එක පාදයක දිග විතරයි ඕන අපිට අවශ්‍ය දේවල් මෙච්චරයි. අපිට මේකේ රාශීන් දෙකයි පුතේ ඕන මේකේ පරිමාව හොයන්න. අපිට ඕනේ මෙන්න මේ පතුලේ ආධාරකයේ පැත්තක දිගයි මෙන්න මේ ලම්බක උස h නැත්නම් ඍජු උස h ඔය දෙන්න විතරයි ඕනි. මේ සූත්‍රය ආදේශයෙන් ගාන හදන්න පුළුවන්. අපි බලමු පොඩි ගානක් හදන්න. සමචතුරස්‍රාකාර ආධාරකයේ පැත්තක දිග සෙන්ටිමීටර් 5ක් වූ. ඒ කියන්නේ පුතේ මෙන්න මේ පැත්තක දිග සෙන්ටිමීටර් 5යි. එහෙනම් මේ පැත්තත් සෙන්ටිමීටර් 5යි. මේ රූපයේ ඍජු කෝණයේ හැඩයක් තිබ්බට මේක සමචතුරස්‍ර ආධාරකයක් තියෙන වස්තුවක්. අපිට ලැබෙන්නේ එවැනි ගණන් විතරයි මතක තියාගන්න. එහෙනම් ඒකේ ඍජු උස අපිට දෙනවා කීයද? උස සෙන්ටිමීටර් 9යි. එහෙනම් මෙන්න මේ ඍජු උස සෙන්ටිමීටර් 9යි. 9යි සෙන්ටිමීටර්. එහෙනම් අපිට පුළුවන් දැන් අර සූත්‍රයට නැවත ආදේශ කරන්න පරිමාව v සමානයි 3න් 1යි 3න් 1යි a වර්ග h 5 ඉන්නේ නේද එතනනේ 3න් 1යි a වර්ග h මේ සූත්‍රයට ආදේශ කරගත්තොත් 3න් 1යි a වර්ගය කියන්නේ පුතේ a ගුණ කිරීම a කියන්නේ 5යි එහෙනම් 5 ගුණ කිරීම 5යි h කියන්නේ පුතේ 9යි මෙතෙන්ට ඒකක නොදැම්මට කමක් නැහැ උත්තරයට ඒකක දාන්න ඕනේ. එතකොට මෙතන කැපෙනවා 3 වරක් 1යි 3 වරක් 3යි. එතකොට 5 වරක් 5 25යි 25 ගුණ කිරීම 3. ඒ කියන්නේ පුතේ 75යි මොනවද ඒකක සෙන්ටිමීටර් දීලා තියෙන නිසා පුතේ ඝන සෙන්ටිමීටර්. පැහැදිලිද? හරි. අපි යමු තවත් ගානකට. සමචතුරස්‍රාකාර ආධාරකයක් සහිත මේ ඔයගොල්ලන්ගේ අභ්‍යාසයේ ගානක් මම වගයන් වෙනස් කරලා අරන් තින්නේ. සමචතුරස්‍රාකාර ආධාරකයක් සහිත පිරමීඩයක ආධාරකයේ පැත්තක දිග 3යි මූල 2යි. මෙන්න මේ ආධාරකයේ පැත්තක දිග මෙන්න මේක 3යි මූල 2යි. සෙන්ටිමීටර්. ඊට පස්සේ මේකත් 3යි මූල 2යි නේ එහෙනම්. මේකත් 3යි මූල 2යි. දිගපළල සමානයි. ඇලවුස සෙන්ටිමීටර් 5යි. ඇලවුස සෙන්ටිමීටර් 5 කියන්නේ මෙන්න මේ පාදය 5යි. පිරමීඩයේ උස සොයන්න. මෙන්න මෙයා තමයි අහන්නේ මෙන්න මේක h. එහෙනම් කොහොමද හොයන්නේ? ඕගොල්ලන්ට පේනවද මේ කඩේරි වලින් ඇඳපු මෙන්න මේ ත්‍රිකෝණය. මෙන්න මේ ලක්ෂයයි මම මෙන්න පාටකින් වාට කරන්නම්. මේ ශීර්ෂ තුන මම මාක් කරන්නම් මේ පිරමීඩේ. එතකොට මේ ත්‍රිකෝණය එතකොට ඔයගොල්ලන්ට ත්‍රිකෝණය හොයාගන්න පුළුවන්. මෙන්න මේ ශීර්ෂයයි අපි ඒක A කියලා ගමු නම් A ලක්ෂය. මෙන්න මේ ලක්ෂයයි ඒක මම B කියලා ගන්නම්. B ලක්ෂයයි මෙන්න මේ ලක්ෂය C ලක්ෂයයි ගත්තොත් ඔයගොල්ලන්ට පේනවා ඍජු කෝණී ත්‍රිකෝණයක් තියෙනවා. ඒක මෙන්න මේක ලම්බකයක්. විතර ලම්බකයක් තියෙනවා. ඔන්න ඔය ඍජු කෝණී ත්‍රිකෝණේ මෙන්න මේ පාදය මෙන්න මේ කඩේ වලින් දීලා තියෙනවා මෙන්න මේ පාදේ මෙන්න මෙතන මම රතු පාටින් ලකුණු කරලා තියෙන මෙන්න මේ පාදේ. ඒ රූපෙට වඩා මේක පැහැදිලි නිසා දැම්මේ. අන්න ඒ පාදය තමයි මෙන්න මෙතන තියෙන්නේ. මෙන්න මේ පාදය. අන්න ඒ පාදයේ දිග හොයාගත්තොත්
අපිට මේ h හොයාගන්න පුළුවන් හේතුව ඍජු කෝණී ත්‍රිකෝණයක් ලැබෙන නිසා. දැන් ඒ පාදේ හොයාගන්න පුළුවන් මෙන්න මෙතන මේ පැත්තට මම මෙන්න මේ රේඛාව ඇඳගත්තොත් ත්‍රිකෝණ දෙකක් උතන සම්බන්ධ වෙනවා. මෙන්න මේක ඇඳගත්තොත් එතනත් හැදෙන්නේ පුතේ ඍජු කෝණී ත්‍රිකෝණයක් මේ වගේ. ඒ ඍජු කෝණී ත්‍රිකෝණයේ මෙන්න මේ කර්ණය තමයි 3.2. එතකොට ඒකෙන් අපිට පුළුවන් මෙන්න මේ පාදයක දිග හොයාගන්න. ඒ පාද දෙකේ දිගවල දෙක සමානයි. ඒ ත්‍රිකෝණය අපි පැත්තකින් අඳිමු. ඒ ත්‍රිකෝණය අපි පැත්තකින් අඳනොත් මෙන්න මේ ත්‍රිකෝණය මෙන්න මේ වගේ ත්‍රිකෝණයක් ලැබෙනවා. එතකොට පුතේ ඒ ත්‍රිකෝණය මම අනිත් පැත්තට අඳින්නම්. ඔය පාද දෙක සමානයි. මේ පාද දෙක සමානයි. මෙන්න මේ පාදය තමයි 3.2 කියලා තියෙන්නේ. මේක 3.2. මේ පාද දෙක සමාන නිසා මම මෙයාට දානවා x කියලා. එතකොට මෙයාටත් දාන්න පුළුවන් x කියලා. එතකොට මෙතන ලම්බකයි. දැන් පයිතගොරස් ප්‍රමේය දැම්මොත් අපිට එනවා පුතේ x වර්ගය ධන x වර්ගය ආපහු සමාන වෙනවා 3 මූල 2 වර්ගය. 3 මූල 2 වර්ගය කියන්නේ පුතේ 3 මූල 2 ගුණ කිරීම 3 මූල 2. එයාගේ වර්ගයනේ. එතකොට x වර්ගය ධන x වර්ගය කියන්නේ පුතේ x වර්ගය 2ක්. ඒ කියන්නේ පුතේ 2x ගේ වර්ගය. ඒක සමානයි. දැන් මේක ගුණ වෙනකොට පුතේ 3 වරක් 3 9යි. මූල 2 මූල 2කින් ගුණුනහම පුතේ 2යි. මූල 2 මූල 2කින් ගුණුනහම 2යි. එතකොට පුතේ මේ පැත්තේ තියෙන දෙකට මේ පැත්තේ දෙක කපලා දාන්න පුළුවන් දෙපැත්තම දෙකෙන් බෙදුනන් පස්සේ. අපිට එතකොට ලැබෙනවා x වර්ගයේ සමානයි 9යි. ඒ කියන්නේ පුතේ x සමානයි වර්ගමූලය ගත්තාම ධන අවස්ථාවෙන් 3යි. එහෙනම් x සමානයි 3යි කියන්නේ පුතේ මෙන්න මේ පාදයේ දිග 3යි. දැන් අපිට තව ඍජු කෝණී ත්‍රිකෝණයක් ලැබෙනවා. ඒක තමයි ABC ත්‍රිකෝණය. අන්න බලන්න. ABC ත්‍රිකෝණයෙන් ABC ත්‍රිකෝණය අපි ගත්තොත් එයත් ඍජු කෝණී ත්‍රිකෝණයක්. ඒ ත්‍රිකෝණයෙන් අපිට ගන්න පුළුවන් එයා මෙන්න මේ පාදේ 3යි මේ h කියන පාදේ මම උන ඇඳලා පෙන්නන්න වෙනම මේ පාදය 3යි අපි හොයාගත්තා. මේක h අපි හොයන්න ඕන කෙනා මේක 5යි කියලා දීලා තියෙනවා. දැන් එහෙනම් අපිට ලේසියෙන්ම මෙතන පයිතගොරස් ප්‍රමේය දාන්න පුළුවන්. එහෙනම් පුතේ මෙතනින් එනවා h වර්ගය ධන 3 වර්ගය සමානයි 5 වර්ගය. පයිතගොරස් ප්‍රමේය තියෙන කර්ණීය වර්ගයටනේ සමාන වෙන්න ඕනේ. එහෙනම් h වර්ගය සමානයි පුතේ 5 වර්ගය 25යි. මේ 3 වර්ගයේ 9යි මේ පැත්තට ගෙනාවම ඍණ 9යි. 25න් 9ක් ගියාම පුතේ 16යි. h වර්ගයේ 16 නම් පුතේ වර්ගමූලය ගත්තාම h සමානයි 16 වර්ගමූලය 4යි සෙන්ටිමීටර්. අන්න අපිට ලැබුණා ඍජු උස. අපිට පළවෙනි කොටසේ ගාන කියන්නේ උස හොයන්න. මෙන්න මේක උස හොයන්න. ඔන්න අපි උස හෙව්වා. දැන් අපි දෙවෙනි කොටසට යමු. දෙවෙනි කොටසේ අපෙන් අහන්නේ පරිමාව ගණනය කරන්න. ඉතින් පිරමීඩයක පරිමාව අපි ලේසියෙන්ම දන්නවා. සූත්‍රය v සමානයි 3න් 1යි a වර්ග h. එහෙනම් 3න් 1යි a කියන්නේ පුතේ පාදයක දිග 3යි මූල 2යි. 3යි මූල 2 වර්ගය අපි ඉස්සෙල්ලා 3යි මූල 2 වර්ගය ගත්තා. එයාගේ වර්ගය h කියන්නේ අපි හොයාගත්ත ඍජු උස 4යි. දැන් බලමු 3න් 1යි 3යි මූල 2 වර්ග කියන්නේ පුතේ 3 වර්ග වුණාම 9යි 3 වරක් 3 මූල 2 වර්ග වුණාම මූල 2 මූල 2කින් ගුණාම 2යි. ගුණ කිරීම 4යි. 3 වරක් 1යි පුතේ 9ට 3 වරක් 3යි. එතන 3 වරක් 2 6යි 6 වරක් 4 24යි. ඒක කියන්නේ පුතේ ඝන සෙන්ටිමීටර. පරිමාව නිසා ඝන සෙන්ටිමීටර කියලා මතක තියාගන්න. මෙන්න මේ ආකාරයට ඔයගලන්ට පේනවා ඇලවුස දුන්නත් අපිට පිරමීඩයක පරිමාව එහෙනම් හොයාගන්න පුළුවන් වෙනවා. මේ විදිහටමනේ අපි පෘෂ්ඨ වර්ගඵලය හොයද්දි ඇලවුස දුන්නාම කරගත්තේ නේද? එතකොට
පිරමීඩයක ඔන්න අපි පෘෂ්ඨ වර්ගඵලයත් කතා කරා පරිමාවත් කතා කරා. අපි පෘෂ්ඨ වර්ගඵලය මේ හරිය හෙව්වා. ඔයගොල්ලන්ට මතක ඇති. ඒකෙදි ඇල උස දුන්න අවස්ථාවේදී අපි මෙහෙම කරානේ. එතනදී අපිට ඕන වුණේ ඇත්ත වශයෙන්ම මෙන්න මේක හොයාගන්න. ඒ නිසා රිඩියුස් එතනදී ඕන වුණේ නැහැ. නමුත් දැන් මෙන්න මේ ගානේදී මෙන්න මේ අන්තිමට හදපු ගානේදී අපිට ඇල උස දුන්නාම මේ ත්‍රිකෝණාකාර මුහුණේ රිජුස ලම්බක උස නෙමෙයි ඕන උනේ මෙන්න මේ පිරමීඩයේ රිජුස. අන්න ඒ වෙලාවේදී අපි ත්‍රිකෝණ දෙකක් පාවිච්චි කළා තමයි ඒක හොයාගත්තේ. නැවත මේක බලන්න. මේක මම එවන්නම්. ඒ වහම නැවත බලලා මේක ලස්සනට ඔයගලගේ පොතේ ලියා ගන්න දරුවනේ. හොඳයි. රයිට්. අපි තව ගානක් බලමු. මේ ගාන මම හදන්න ඔයගලන්ට ඉදිරි කරන්න මේ ගාන අපි හදමු. මේක පෘෂ්ඨ වර්ගඵලයේ පරිමාවය දෙකම අහනවා. මේ බලන්න ආධාරකයේ පැත්තක දිග සෙන්ටිමීටර් 5ක්ද ඍජුස සෙන්ටිමීටර් 10ක්ද වූ පතුල සමචතුරස්‍රාකාර ඍජු පිරමීඩයක පෘෂ්ඨ වර්ගඵලය. එහෙනම් පුතේ ආධාරකයේ පැත්තක දිග සෙන්ටිමීටර් 5යි කියන්නේ මෙන්න මේක සෙන්ටිමීටර් 5යි. හරිද? එතන මේකත් 5යි. ආධාරකයේ සමචතුරස්‍රාකාරයිනේ. ඊළඟට ඍජුස 10යි. එහෙනම් මෙන්න මේක 10යි. මේක දීලා තියෙනවා මෙන්න මේක ඍජුස 10යි කියලා. 10යි 100යි. එහෙනම් පෘෂ්ඨ වර්ගඵලය හොයන්නම් පුතේ ඔයගලන්ට තේරෙනවා මෙන්න මේ කොළ පාටින් දක්වලා තියෙන මෙන්න මේ උස හොයා ගන්න ඕනේ පෘෂ්ඨ වර්ගඵලය හොයන්න. මොකද හේතුව ත්‍රිකෝණාකාර මුහුණතක වර්ගඵලය හොයන්න ඒ මුහුණතේ ලම්බක උස ඕනේ. ඒක මම L කියලා ගත්තොත් ඔය කොළ පාටින් ලකුණු කරලා තියෙන රේඛාව. එතකොට මෙන්න මේ දුඹුරු පාටින් වගේ ලකුණු කරලා තියෙන මෙන්න මේ රේඛාව අන්න ඒ රේඛාවේ දිග කීයද? ඒ රේඛාවේ දිග ඉන්නේ පුතේ පැත්තක දිග සෙන්ටිමීටර් 5යිනේ මෙන්න මේ පතුලේ පැත්තක දිග සෙන්ටිමීටර් 5 නම් ඒ රේඛාවේ දිග ඉන්නේ එයාගෙන් භාගය. ඒ කියන්නේ පුතේ 2.5යි. 2.5 සෙන්ටිමීටර්. එහෙම වෙන්න පුළුවන්. දශම වෙන්නත් පුළුවන්. 10 දුන්නම් 10 දෙක 5ක් වෙනවා. දැන් එතකොට අපි ඒක ගාන පොඩ්ඩක් වෙනස් කරගමු. ඒක ලේසි වෙන්න. මෙතන උස 10ක් කවන්නේ ඔහොම හදාගමු. මේ උගලන්ගේ මම හිතන්නේ අභ්‍යාස පුතේ ගානක් වෙන්න ඇති. මම ඒක වෙනස් කරන්නම් පුතේ ගාන මෙහෙම. මෙන්න මෙතන මේක දාන්නම් පැත්තක දිග 5 සෙන්ටිමීටර් කියන එක 8 සෙන්ටිමීටර් කරනවා. හරි? මේක 8 සෙන්ටිමීටර්. මේ ඍජුස මම ගන්නවා 3 සෙන්ටිමීටර් කියලා. මේක 3 සෙන්ටිමීටර්. එතකොට අපිට සුළු කරන්න ලේසියි පුතේ. එහෙනම් මෙතන මම අගයන් වෙනස් කරන්නම්. මේක 10 නෙමෙයි 3යි. මේක 5 නෙමෙයි 8යි. දැන් බලමු ගාන හදන්න. මේක එතකොට 8යි මේකත් 8යි. මේ උස 3යි. දැන් ඒක 8ක් වෙනකොට පුතේ මේක 2.5 නෙමෙයි එහෙනම් වෙන්නේ ඔයගලන්ට පැහැදිලි මෙන්න මේ ප්‍රමාණය ඒකෙන් භාගය. දැන් ඒක වෙනස් වෙච්ච එකත් හොඳයි. ඔයගලන්ට තේරෙනවා ඒක වෙනස් වෙනකොට මේක වෙනස් වෙන හැටි. නේද? මේක එන්නේ පුතේ එතකොට 4 සෙන්ටිමීටර් කියලා. මේක 4 සෙන්ටිමීටර්. එහෙනම් දැන් මෙන්න මේ ත්‍රිකෝණය අපි පැත්තක ඇඳගත්තොත් මෙන්න මේ ත්‍රිකෝණය ඒ ත්‍රිකෝණය අපිට ලැබෙන්නේ මේ කොළ පාට රේඛාව කර්ණය. එහෙනම් පුතේ L වර්ගය සමානයි 3 වර්ගය ධන 4 වර්ගය. පුතේ 3 වර්ගය 9යි 4 වර්ගය 16යි එකතු වුණා පුතේ 25යි. ඒ කියන්නේ L වර්ගයේ සමානයි 25යි. එහෙනම් L සමානයි වර්ගමූලය ගත්තාම 5යි. L සමානයි පුතේ සෙන්ටිමීටර් 5යි. අන්න දැන් ත්‍රිකෝණාකාර මුහුණතක ඍජු උස අපිට ලැබුණා. ඒකෙන් අපිට පෘෂ්ඨ වර්ගඵලය හොයන්න පුළුවන් පළවෙනි කොටස. එහෙනම් පුතේ පෘෂ්ඨ වර්ගඵලය හොයන්න නම් අපි දන්නවා පතුලේ සමචතුරස්‍රාකාර මුහුණතේ වර්ගඵලයට නේද පෘෂ්ඨ වර්ගඵලය සමානයි පතුලේ සමචතුරස්‍රාකාර මුහුණතේ වර්ගඵලයට එකතු කරන්න ඕන පුතේ සමාන ත්‍රිකෝණාකාර මුහුණත් 4 වර්ගඵලය එක ත්‍රිකෝණයක වර්ගඵලය හොයලා 4න් ගුණ කරනවා. පතුලේ වර්ගඵලය කියන්නේ පුතේ 8 ගුණ කිරීම 8යි. 8 ගුණ කිරීම 8යි ධන
හතර වාරයක් එක ත්‍රිකෝණයක වර්ගඵලය කියන්නේ පුතේ භාගයක් ආධාරක පාදය කියන්නේ නැවතත් 8යි ලම්බක උස ත්‍රිකෝණාකාර මුහුණුතක ලම්බක උස අර කොළ පාට රේඛාව L එයාගේ අගේ 5යි. එහෙනම් සුළු වෙනවා දෙවරක් 1යි දෙවරක් 4යි එතන 4 වරක් 5 20යි මෙතන 8 වරක් 8 පුතේ 64යි එයාට එකතු වෙන්න ඕනේ 4 වාරයක් 20. එතකොට එතන 80යි 80යි 64යි එකතු කරන්න තියෙන්නේ 64 එකතු කිරීම 80. එතකොට තියෙනවා 144යි 144යි පෘෂ්ඨ වර්ගඵලය නිසා වර්ග සෙන්ටිමීටර්. පැහැදිලිද? ඒතර මේ ගාන මම කියවනවා. ඔයගොල්ලෝ මේ ගාන ලියලා මේ විදිහටම ලස්සනට හදා ගන්න ඕනේ. ඒකෙන් තේරුම් ගන්න. දැන් අපිට තව කොටසක් අහනවා පුතේ. අපෙන් අහනවා පරිමාව. එහෙනම් පරිමාව v සමානයි. පරිමාව v සමානයි මොකද්ද ඔයගොල්ලෝ මතක් කරන්න. දෙවෙනි කොටස. පරිමාව v සමානයි පුතේ 3න් 1යි 3න් 1යි a වර්ගය h a වර්ගය h. දැන් පුතේ 3න් 1යි a කියලා කියන්නේ පුතේ මෙයාගේ ආධාරකයේ පැත්තක දිග 8 සෙන්ටිමීටර. එහෙනම් එයාගේ වර්ගය 8 ගුණ කිරීම 8යි. h කියන්නේ පුතේ එයාගේ ඍජු උස ගානේ දීලා තියනවා නෑ ගානේ දුන්නේ අපි හොයාගත්තද ගානේ දීලා තියනවාද ගානේ දුන්නා 3 සෙන්ටිමීටර කියලා අපි හදාගත්තා 3 සෙන්ටිමීටර එහෙනම් 3යි දැන් පුතේ මේ 3ට මේ 3 කැපෙනවා 8 වරක් 8 64යි ඒකක ලැබෙන පුතේ ඝන සෙන්ටිමීටර. හරිම ලේසි පරිමාව හොයන එක සූත්‍රය මතක තියෙන්න ඕනේ. හරිද? එහෙනම් මෙන්න පිරමීඩයක අපි පෘෂ්ඨ වර්ගඵලයත් හෙව්වා පරිමාවත් හෙව්වා. හොඳයි. දැන් ප්‍රශ්න තියෙනවා නම් අහන්න බලන්න ළමයි. ඕන කෙනෙක් ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න. හරි. අපි යමු ඊළඟ කොටසට. ඊට පස්සේ අපිට ලැබෙන පුතේ කේතුව කියන ඝන රූපය. මේ කේතුවකත් අපි කතා කරන්න තියෙනවා. කේතුව අපි දන්නවා මේකේ පතුලේ පුතේ වෘත්තාකාර හැඩයක් තියෙනවා. හරි. චුට්ටක් හරි පුතේ අපි බලමු. ඒතර කේතුවක පුතේ අපි දැනගන්න ඕන කාරණේ තමයි මෙතේ පතුල තියෙන්නේ වෘත්තාකාර තහඩුවක්. පියනක් වගේ. හරි. ඒ වෘත්තාකාර තහඩුවේ මෙන්න මෙයා වැදගත්. මෙයාට අපි කියන්නේ මෙන්න මේ පතුලේ අරය. ඒතර කේතුවක අරය කිව්වොත් නිකම්ම ඒ තියෙන්නේ පතුලේ වෘත්තාකාර මුණතේ අරය. එතකොට පුතේ මෙන්න මෙයාට අපි h කියලා සාමාන්‍යයෙන් ගන්න. එයාට අපි කියන්නේ කේතුවේ ඍජු උස. ඍජු උස. අපි ඒක h කියලා කියමු. මෙයා r කියලා කියමු. මෙන්න මේ කාරණා ඔයගොල්ලෝ දැනගන්න ඕනේ කේතුවක පතුලක් තියෙනවා. ඒ වගේම ඍජු උසක් තියෙනවා. මෙන්න මේ ධාරය ඕනනම් ඇල උස කියලා ගන්න පුළුවන්. මෙන්න මේක. කේතුවේ මේ ධාරයේ පැත්ත ඇලයට පේන එක ඒක ඇල උස. ඒක L කියලා වගේ අපි සංකේතවත් කරනවා. මේ කාරණා ඔයගොල්ලෝ දැනගන්න ඕනේ කේතුවක. අපි බලමු කේතුවක පුතේ පෘෂ්ඨ වර්ගඵලය. කේතුවක පෘෂ්ඨ වර්ගඵලය හොයන්න අපි පාවිච්චි කරන්න පුතේ මෙන්න මේ පතුලේ පෘෂ්ඨ වර්ගඵලයට මෙන්න මේ වක්‍ර පෘෂ්ඨ කොටසේ පෘෂ්ඨ වර්ගඵලය එකතු වෙනවා. වක්‍ර පෘෂ්ඨ කොටසේ පෘෂ්ඨ වර්ගඵලය හොයන්න අපි ක්‍රමයක් පාවිච්චි කරනවා. ඒක දැන් මම මෙතෙන්දී සාකච්ඡා කරන්නේ. ඒක ඇත්ත වශයෙන්ම එන්නේ පුතේ අපිට කේන්ද්‍රික ඛණ්ඩයක හැඩයක් තියෙන්නේ. කේන්ද්‍රික ඛණ්ඩයක් ඔයගොල්ලන්ට මතක නම්
ඒ කේන්ද්‍රික ඛණ්ඩයක් නිකන් අර වෘත්තයකින් කෑල්ලක් කේන්ද්‍රය හරහා කපලා ගන්න වෘත්ත භාගයක් වෘත්ත කාලක් වගේ අන්න ඒ වගේ කොටසක් පුතේ නැවත අර දාර දෙක නැත්නම් අරයන් දෙක එකතු වෙන පරිදි ඇලෙවුවාම නිකන් ඔයගලන්ට අර කිරිගොට්ටක් වගේ එකක් හැදෙනවා. හොඳේ ඒකෙදි කරලා බලන්න. අන්න ඒ වගේ එකක් තමයි මේ වක්‍ර පෘෂ්ඨ කොටස. ඒ හේතුව නිසා ඒක අපිට යම්කිසි ආකාරයකින් හොයාගන්න ක්‍රමයක් තියෙනවා. නමුත් ඕගොල්ලන්ට මෙතෙන්දි ඒ හොයාගන්න ක්‍රමය වැදගත් වෙන්නේ නැහැ. ඕගොල්ලන් මේ සූත්‍රය මතක තියාගන්න ඕනේ. ඒතර පෘෂ්ඨ වර්ගඵලය ලැබෙන්න පුතේ පතුලේ වර්ගඵලයට මෙන්න මේ වක්‍ර කොටසේ වර්ගඵලය එකතු වෙනවා. කේතුවක පෘෂ්ඨ වර්ගඵලය අපි a කියලා ගත්තොත් පෘෂ්ඨ වර්ගඵලය මෙයා සමාන වෙන්නේ 5r වර්ගය 5r වර්ගය. එයාට පෘෂ්ඨ වර්ගඵලය ගුවම මේ අරය r මේ උස h කියලා ගමු. මේක අපි ඕනනම් මේ උස h නමුත් මේ h උස නෙමෙයි වැදගත් වෙන්නේ මෙන්න මේ l කියන ධාරයේ දිග. මේ ඇල ධාරයේ දිග. හොඳද? ඒ l ඇසුරින් අපිට එනවා 5rl කියලා. ඒ 5rl කියන්නේ උතේ මෙන්න මේ වක්‍ර පෘෂ්ඨ කොටසේ වර්ගඵලය. මේ පතුලේ වර්ගඵලය තමයි 5r වර්ගය. මේ වක්‍ර පෘෂ්ඨ කොටසේ මේ තද නිල් පාට කොටසේ වර්ගඵලය තමයි 5rl කියලා ඉන්නේ. අපිට යම් ආකාරයකින් මේ පතුල නැති වුණොත් වැලි ගොඩක් වගේ වුණොත් වැලි ගොඩක් වහන්න අපි ඉටිරෙද්දක් දානවා නම් ඒකට එන්නේ මෙන්න මේ වක්‍ර පෘෂ්ඨ කොටසේ හැඩේනේ. වැලි ගොඩේ යට පොළොවට දාන්න ඕනේ නැහැනේ. අන්න ඒ වගේ වෙලාවක මේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය විතරක් හොයන්න ඕනොත් අපිට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ වර්ගඵලය විතරයි. ඒක 5rl. 5 කියන්නේ පුතේ 722යි. r කියන්නේ පතුලේ වෘත්තාකාර මුහුණතේ අරය, l කියන්නේ අර ඇල උස. ඇල උස. මේක තමයි කේතුවක පෘෂ්ඨ වර්ගඵලය. හොඳින් මතක තියාගන්න. මේ සූත්‍රය මතක තියාගෙන අපිට මේ ගාන හදන්න පුළුවන් ලේසියෙන්. බලමු පුතේ ආධාරකයේ අරය සෙන්ටිමීටර් 14ක් වූ. එහෙනම් මෙන්න මේක 14යි. මෙතන 14යි සෙන්ටිමීටර්. ඇල උස සෙන්ටිමීටර් 20යි. එහෙනම් පුතේ මෙන්න මෙතන සෙන්ටිමීටර් 20යි. සෙන්ටිමීටර් 20ක් වූ කේතුවක වක්‍ර පෘෂ්ඨ අන බලන්න වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය විතරයි අපෙන් අහන්නේ. වක්‍ර පෘෂ්ඨ කොටසේ වර්ගඵලය හොයන්න. වක්‍ර පෘෂ්ඨ කොටස විතරක් නිසා අපි දැනගන්න ඕනේ මේකේ වක්‍ර පෘෂ්ඨ කොටස විතරක් හොයන්න. එහෙනම් වක්‍ර පෘෂ්ඨ කොටසේ වර්ගඵලය සමානයි එන්නේ මොකක්ද එන්නේ 5rl. 5rl. 5 කියන්නේ පුතේ 22 බෙදීම 7යි. r කියන්නේ 14යි. l කියන්නේ අපිට කෙලින්ම දීලා තියෙනවා 20යි. පුතේ 7 වරක් 1යි 14ට 7 වරක් 2යි 22 ගුණ කිරීම 2 ගුණ කිරීම 40. sorry 20. 22 ගුණ කිරීම 2 ගුණ කිරීම 20. එතකොට පුතේ 22 ව දෙකක් 44යි ගුණ කිරීම 20. එතකොට එන්නේ 42 880යි. 880යි ඒකක වර්ග සෙන්ටිමීටර්. හරි. අපි බලමු තවත් ගානක්. ආධාරකයේ අරය මේකත් ඔයගොල්ලන්ගේ අභ්‍යාස මාලාවේ ගානක්. ආධාරකයේ අරය සෙන්ටිමීටර් 10යි. ඒ කියන්නේ මුතේ මෙන්න මෙයා ආධාරකයේ අරය 10යි සෙන්ටිමීටර් 10.5යි sorry 10.5යි සෙන්ටිමීටර්. ඇල උස සෙන්ටිමීටර් 15ක් වූ මෙන්න ඇල උස සෙන්ටිමීටර් 15යි. කේතුවක මුළු පෘෂ්ඨ වර්ගඵලය අන්න පුතේ මුළු පෘෂ්ඨ වර්ගඵලය නම් අපිට පැහැදිලි වෙන්න ඕනේ 5r වර්ගයට එකතු කරන්න ඕනේ 5rl. අන්න හොඳට මතක තියාගන්න. පතුලත් එක්ක මුළු පෘෂ්ඨ වර්ගඵලය කිව්වොත් මේ වෘත්තාකාර පතුලත් ගන්නවා. වක්‍ර පෘෂ්ඨ විතරක් කිව්වොත් 5rl විතරයි ගන්නෙ. වැලි ගොඩක මතු පිට වර්ගඵලය කිව්වොත් ඒත් 5rl විතරයි. එහෙනම් මෙන්න වැලි ගොඩ නෙමෙයි ඕනම මේ වගේ හැඩ එකක පතුල නැති වුණොත් 5rl විතරයි. එහෙනම් 5r වර්ග කියන්නේ පුතේ 22 බෙදීම 7යි 5 කියන්නේ. r වර්ගය කියන්නේ පුතේ r කියන්නේ 10.5යි. මේ 10.5 උගලන් ලියා ගන්න පුළුවන් පුතේ 10ම r කියන්නේ පුතේ 21 බෙදීම 2. ඒකෙන් උගලන් ලේසියෙන් සුළු කරගන්න පුළුවන් වෙයි 21 බෙදීම 2 10.5 වෙනුවට ලිව්වා. එයාගේ වර්ග නිසා එයා ආපහු ලියන්න වෙනවා 21 බෙදීම 2යි. එයාට එකතු කරන්න ඕනේ. එතකොට මේක කොටස් දෙකක් විදිහට සුළු කරලා පස්සේ එකතු කරගන්න. 5 කියන්නේ නැවත 22 බෙදීම 7යි. r කියන්නේ පුතේ 10.5යි. ඒකත් ලියාගමු 21 බෙදීම 2යි. l කියන්නේ අපිට දීලා තියෙනවා 40
L කියන්නේ 15යි නේ. මෙතන අප පැහැදිලිම එක හදන්නම් 15යි. දැන් සුළු වෙන පුතේ 7 වරක් 1යි 7 වරක් 3යි. මෙතන දෙවරක් 1යි දෙවරක් 11යි. අපි බලමු සුළු කරන්න. මෙතන 7 වරක් 1යි 7 වරක් 3යි. දැන් ලියාගමු තියෙන කාරණා ටික 11 ගුණ කිරීම 3 ගුණ කිරීම 21. 11 වරක් 3 පුතේ 33යි. එයා ගුණ කිරීම 21 බෙදීම 2. එයාට එකතු කරන්න තියෙන්නේ මෙතන දෙවරක් 1යි 22ට දෙවරක් 11යි. ආපහු 11 වරක් 3 33යි ගුණ කිරීම 15යි බෙදීම 2. දැන් මෙන්න මේ වගේ ගාණක් සුළු කරද්දී පුතේ ඒකේ දැනුමත් ඔයගොල්ලන් තියාගන්න කාට හරි පුළුවන් ඕනනම් සාමාන්‍ය පරිදි මේක සම්පූර්ණයෙන්ම මේ පළවෙනි වරහන සුළු කරලා දෙවෙනි වරහන සුළු කරලා පැත්තක කටු වැඩ කරලා උත්තරේ ගන්න. වැරද්දක් නැහැ. නමුත් මෙතන මට පේනවා මෙන්න මේ 33 බෙදීම 2 කියන එක පොදුයි. පොදු සාධක කියන කාරණේ ඔයගොල්ලෝ දන්නවනේ. පොඩි වන්තිල ඉගෙන ගන්න තියෙන. ඒ නිසා මට පුළුවන් මේකේ මෙන්න මේ 33 බෙදීම 2 පොදු නිසා අන්න ඒ 33 බෙදීම 2 කියන කොටස විතරක් ඕන නම් මේකෙන් එළියට ගන්න පුළුවන් මේ වරහන් දෙකෙන්. මේකෙත් 33 බෙදීම 2 පොදුයි මේකෙත් 33 බෙදීම 2 පොදුයි. ඒ නිසා මම 33 බෙදීම 2 එළියට ගත්තොත් සුළු කිරීම ලේසි වෙයි කියලා හිතෙනවා. ඔන්න බලන්න. එතකොට පුතේ 33 බෙදීම 2යි මෙතන ඉතිරි වෙන ගාන 21යි. එයාට එකතු කරන්න ඕනේ මෙතන ඉතුරු වෙන ගාන පුතේ 15යි. එතකොට 21යි 15යි කියන්නේ 21යි 5යි 26යි 10යි 36යි. එතකොට මේක සමානයි 33 බෙදීම 2 33 බෙදීම 2 ගුණ කිරීම 36. දැන් ටිකක් ලේසි දෙවරක් 1යි 36ට දෙවරක් 18යි. දැන් අවසානයේ අපිට උත්තරේ ලැබෙනවා 18 ගුණ කිරීම 33. 18 නැත්නම් 33 ගුණ කිරීම 18. මේක පැත්තක අපිට සුළු කරගන්න පුළුවන්. සුළු කරලා අපිට උත්තරේ ගමු. කවුරුයි මම සුළු කරලා උත්තරේ කියන්නේ ඉක්මනින්. අපි එහෙනම් සුළු කරගමු. 33 ගුණ කිරීම 18 8 වරක් 3 24න් 4 ඉතිරි 2ක් 8 වරක් 3 8 වරක් 3 24යි 2යි 26යි 594යි සර්. කොට හා බලමු 3යි 3යි 4යි 9යි ඔව් නිවැරදි 594යි. ඒ අනුව අපිට ලැබෙනවා 594යි ඒකක වර්ග සෙන්ටිමීටර අපිට පෘෂ්ඨ වර්ගඵලය ඇහුවේ. वर्ग सेंटीमीटर 594යි. හරි. මේ ගාන ඔයගලන්ට හදන්න ඉතිරි කරනවා. මේකේ තියෙන පුතේ ආධාරකය ආරේ සෙන්ටිමීටර් 7ක් වූද උස සෙන්ටිමීටර් 24ක් වූද ඝන ඍජු කේතුවක ඇලවුස අන ඇලවුස දීලා නැහැ. ඒකෝර මම මේකට මාර්ගය කියන්නම්. ආධාරකයේ අරය සෙන්ටිමීටර් 7යි. මේක 7යි. ඊට පස්සේ උස 24යි කියන්නේ මෙන්න මේක 24යි. මෙන්න මෙතන උස 24යි. ඝන කේතු ඇලවුස. එහෙනම් පුතේ මෙන්න මේ ඇලවුස හොයා ගන්න ඕනේ. ඒකට දාගන්න L කියලා. දාගත්තම ඔයගලන්ට පේනවා මේ කඩේරි වලින් ලකුණු කරලා තියෙන රේඛා දෙකයි මේ L දිග තියෙන රේඛාව අතර මෙන්න මේ ඍජු කෝණීය ත්‍රිකෝණයක් මෙන්න මෙතන ලැබෙනවා. මෙන්න මේ ඍජු කෝණීය ත්‍රිකෝණය. අන්න ඒ ඍජු කෝණීය ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේය දැම්මොත් ඔයගලන්ට පුළුවන් L හොයා ගන්න. L හොයා ගන්න මුලින් පළවෙනි වැඩේ. ඒකෙන් L හොයාගෙන ඊට පස්සේ වක්‍ර පෘෂ්ඨ කොටසේ වර්ගඵලය හොයන්න පුළුවන් පුතේ phi-rl සූත්‍රය පාවිච්චි කරලා. වක්‍ර පෘෂ්ඨ කොටසේ වර්ගඵලය කියන්නේ phi-rl. මේ L ගේ අගය දාන්න මේකට. R කියන්නේ 7යි, phi කියන්නේ 22 බෙදීම 7යි. එහෙනම් ඒ ගාන හදන්න පුළුවන් වෙන්න ඕනේ ළමයි ඒ ගාන හදන්න. ඔය අභ්‍යාසයේ තියෙන හතරවෙනි ගාන මේ ගාන ගැන පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්නම්. ඔයගොල්ලෝ තනියෙන් හදන්න ඕනේ. කේතුවක හැඩති තුනී වීදුරු බදුනක. ඔයගලන්ට පේනවා අර බීම බොන ග්ලාස් එකක් වගේ එකක් තියෙන්නේ. උසින් හරියඩක් වනසේ. ඒ කියන්නේ සම්පූර්ණ උස 16යි. ඒකෙන් හරියඩක් කියන්නේ පුතේ මෙන්න මේ උස 8ක් වෙන්න ඕනේ. මෙන්න මේ උස. මෙන්න මේ උස 8යි. උසින් හරියඩක් වනසේ පළතුරු බීම පුරව ඇති ආකාරයේ රූපේ දැක්වේ. මේ තියෙන පළතුරු බීම. වීදුරුවේ අරේ සෙන්ටිමීටර් 12ක්ද? මේ තියෙන අරේ සෙන්ටිමීටර් 12යි.
එහි කේතු කොටසේ උස සෙන්ටිමීටර් 16ක්ද මෙන්න මේ උස සම්පූර්ණ උස සෙන්ටිමීටර් 16 පේන්න තියෙනවා මාක් කරලා වීදුරුවේ පළතුරු බීම ගැටී ඇති කොටසේ ද වේ වීදුරුවේ පළතුරු බීම ගැටී ඇති කොටසේ පෘෂ්ඨ වර්ගඵලය සොයන්න. මෙන්න මේ වක්‍ර කොටසේ මෙන්න ඔය වක්‍ර කොටසේ පෘෂ්ඨ වර්ගඵලය තමයි අපෙන් අහන්නේ. එහෙනම් ඒක හොයාගන්න පුළුවන් පුතේ මේ පළතුරු බීම ටික තියෙන්නේ මොකක් විදිහටද කියලා හිතාගත්තොත් පුතේ පළතුරු බීම ටික තියෙන්නේ නැවතත් කේතුවක හැඩයට. පළතුරු බීම ටික එහෙම කේතුවක් වගේ එළියට ගන්න බෑ ෆ්‍රිජ් එකේ තියලා අයිස් කරොත් මිසක්. නමුත් ඒක තියෙන්නේ කේතුවක හැඩයටනේ. ඒ කේතුවේ සම්පූර්ණ තියෙන පළතුරු බීම. එහෙනම් මේ කේතුවට දාන්න අර සූත්‍රය දාන්න නම් මේ කේතුවේ හොයාගන්න ඕනේ අරය. ඒතර කේතුව දැන් අනිත් පැත්ත ගහලා වගේ තියෙන්නේ නේද? එහෙනම් කේතුව ඔයගොල්ලෝ හොයාගන්න අරය. ඒක හොයාගන්න යම් ක්‍රමයක් ඒක දීලා තියෙනවනේ. ඒක දීලා තියෙනවා. මෙන්න මෙතන සෙන්ටිමීටර් 6යි කියේ. මේ තියෙන සෙන්ටිමීටර් 6යි. එතකොට මෙන්න මේ උස තමයි දීලා තියෙන්නේ සෙන්ටිමීටර් 8යි කියේ. මෙන්න මේ උස. ඒක 8යි. ඒ දෙක පාවිච්චි කරලා මේක 6යි මේක 8යි. ඒ දෙක පාවිච්චි කරලා මෙන්න මේ ඇල උස මේක L හොයාගන්න පුළුවන්. ඔය L හොයාගන්න පුළුවන්. ඒ L හොයාගත්තට පස්සේ ඔයගලන්ට වක්‍ර පෘෂ්ඨ කොටසේ වර්ගඵලය හොයාගන්න පුළුවන්. දැන් මේකේ මේ 6 සෙන්ටිමීටර දුන්නේ නැතත් ඔයගලන්ට L හොයාගන්න ක්‍රමයක් තියෙනවා ත්‍රිකෝණ දැනුම ආශ්‍රයෙන්. නමුත් මේකේ එහෙම ඕනෙත් නැහැ. මෙන්න මේ ටික 6 සෙන්ටිමීටර කියලා දීලා තියෙන නිසා ඔයගලන්ට ලේසියෙන්ම මේ L හොයාගන්න පුළුවන්. ඒක එන්නේ ඇත්තටම 10යි. ඒ 10 ආවට පස්සේ ඔයගලන්ට මේකේ පෘෂ්ඨ වර්ගඵලය හොයාගන්න පුළුවන් 5RL සූත්‍රය පාවිච්චි කරලා. ඔයගලන්ට පුළුවන් 5RL පාවිච්චි කරන්න. එතකොට 5 කියන්නේ විදිහටයි R කියන්නේ 6 දීලා තිනවා. L කියන්නේ අපි හොයාගන්න ඕනේ ඒගගේ 10ක් එයි. මේ ගාන හදන්න ළමයි මේකේ අමාරු ගානක් නෙමෙයි. හිතන්න තියෙන්නේ මෙන්න මේ පළතුරු බීම ටික තියෙන්නේ නැවත කේතුවක හැඩයට. අපි යනවා කේතුවක පරිමාවට. පුතේ කේතුවක පරිමාව හොයන්න හරිම ලේසි. අපි අර කලින් කතා කරපු විදිහටම මේකේ අරය R නම් මෙන්න මේ උස H නම් උස H හැබැයි උස ගන්න හොඳද? උස H නම් අර ඇලදාරේ L නෙමෙයි ගන්නෙ. කේතුවේ පරිමාව V සමානයි 3න් 1යි 5R වර්ග A වර්ග නෙමෙයි 5R වර්ග H තමයි කේතුවක පරිමාව ලැබෙන සූත්‍රය. ඒ කියන්නේ පුතේ මෙන්න මේ අරය R වෙච්ච වෘත්තාකාර පතුල තියෙන සිලින්ඩරයක් ගත්තොත් ඒ සිලින්ඩරයේ පරිමාවෙන් 3න් 1ක්. සිලින්ඩරයක පරිමාව වෙන්නේ හරස්කඩ පතුලේ හරස්කඩ වර්ගඵලයේ ගුණ කිරීම උසනේ. එතකොට 5R වර්ග H නේ. ඒ 5R වර්ග H කියන පරිමාවෙන් 3න් 1ක් තමයි මේ සිලින්ඩරයේ මේ කේතුවේ පරිමාව වෙන්නේ. ඔයගලන්ට පුළුවන් මේක කේතුවක් සහ සිලින්ඩරයක් තියෙනවා නම් අපිට ඉස්කෝලේ ඉඳන් ගණිතාගාරේ තියෙනවා. අරගෙන ඒ කේතුවක ප්‍රමාණයේ වතුර පුරවලා අර සිලින්ඩරේ සම්පූර්ණයෙන් පුරවන්න වතුර කේතුවෙන් කොච්චර දාන්න පුළුවන්ද කියලා බලන්න පුළුවන්. එතකොට ඒ වගේ 3ක් දාන්න ඕන. ඒ කියන්නේ කේතුවේ පරිමාව වගේ 3ක් තමයි හරි සිලින්ඩරේ පරිමාව වෙන්නේ. දැන් ඔයගලන්ට ඒක අවශ්‍ය නැහැ මෙතනදී. ඔයගලන් මේ සූත්‍රය මතක තියාගන්න 3න් 1යි 5R වර්ග H. R කියන්නේ කේතුවේ අරය පතුලේ H කියන්නේ කේතුවේ ඍජු උස. එහෙනම් බලමු මේ ගාන. අරය සෙන්ටිමීටර් 14ක්ද උස සෙන්ටිමීටර් 10ක්ද වූ කේතුවක පෘෂ්ඨ වර්ගඵලය හොයන්න දෙවෙනි කොටසේ පරිමාවත් අහනවා. අපෙන් පරිමාව තමයි අපි දැන් මේ කතා කරේ පෘෂ්ඨ වර්ගඵලයත් අහනවා. පෘෂ්ඨ වර්ගඵලය ඔයගලන්ට මේක හොයාගන්න පුළුවන්. අරය සෙන්ටිමීටර් 14යි මෙන්න මෙතන 14යි උස 10යි මේක 10යි. එහෙනම් පුතේ මේකේ පෘෂ්ඨ වර්ගඵලය හොයන්න මෙන්න මේ L හොයන්න ඕනේ. ඇලදාරේ. එතකොට ඇලදාරය හොයාගන්න ඕගොල්ලෝ දන්නවා පෘෂ්ඨ වර්ගඵලය. ඇලදාරය කියන්නේ පුතේ පයිතගොරස් ප්‍රමේය දැම්මොත් 10 වර්ගය දාන 14 වර්ගය එහෙම හදාගන්න පුළුවන්. එහෙම කළා ඕගොල්ලෝ මේ ඇලදාරය හොයාගන්න L. මම ඒක කොටස හදන්නේ නැහැ. හොඳද? ඒ වගේම ඒක පාවිච්චි කරලා මේ L හොයාගත්තට පස්සේ L හොයාගන්න ක්‍රමය මෙන්න L වර්ගය සමානයි 10 වර්ගය ධන 14 වර්ගය. ඒකෙන් ඕගොල්ලෝ L හොයාගන්න. L හොයාගෙන ඉවරලා ඒ L ගියගේ ආදේශ කරන්න පුතේ 5RL ට එතකොට එන්නේ වක්‍ර පෘෂ්ඨ කොටසේ වර්ගඵලය. ඒකට එකතු කරන්න
පතුලේ වර්ගඵලය හේතුව මේක කියන්නේ පෘෂ්ඨ වර්ගඵලය සොයන්න කියලා මිසක් වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය හොයන්න කියලා වෙනම කරන්නේ නැහැ. මොකක්වත් කියන්නේ තු පෘෂ්ඨ වර්ගඵලය කිව්වොත් ඔයගොල්ලෝ පතුලත් එක්ක හොයන්න ඕන. ඒතර පෘෂ්ඨ වර්ගඵලය A කියලා ගත්තොත් ඒ ඔයගොල්ලන්ට හොයන්න පුළුවන් පතුලේ වර්ගඵලය 5r වර්ගයට එකතු කරන්න ඔය 5rl. 5rl හොයාගන්න තමයි මේ l තමයි දන්නේ නැත්තේ. l හොයාගන්න තමයි මෙන්න මේ කොටස පාවිච්චි කරේ මෙන්න මෙතන තියෙන l ගියාගේ ඔය ක්‍රමයට හොයාගන්න l ගියාගේ මෙතෙන්ට ආදේශ කරන්න. එතකොට ඔයගලන්ට පුළුවන් ලේසියෙන්ම ඒ කොටසේ පෘෂ්ඨ වර්ගඵලය හොයාගන්න. ඒක මම හිතන්නේ අමාරු නෑ. මම ඒක කරන්නේ නැතුව යනවා. ළමයි ඒක කරන්න ඕනේ. එහෙනම් පරිමාව හොයන්න බලමු. හේතුවක පරිමාව හොයන සූත්‍රය මම දැන් කිව්වා. එහෙනම් පරිමාව v සමානයි 3න් 1යි 5r වර්ග h. එතකොට පුතේ 3න් 1යි 5 කියන්නේ පුතේ 22 බෙදීම 7යි 22 බෙදීම 7යි r වර්ගයේ r කියන්නේ පුතේ 14යි. එහෙනම් 14 ගුණ කිරීම නැවතත් 14 වර්ගය නිසා h කියන්නේ අපිට දීලා තියෙනවා 10. එහෙනම් 7න් කැපෙනවා 7 ඒවා 1යි 14ට 7 ඒවා 2යි. එතකොට පුතේ සුළු වුණොත් අපිට පරිමාව ලැබෙනවා 3න් 1යි 22 ගුණ කිරීම 2 ගුණ කිරීම 22 2ක් 44යි ගුණ කිරීම දැන් ළමයි සුළු කළ උත්තරය කියන 14 10න් ගුණ කරාම 140යි. බලන්න 2 2 ගුණ කරේ මේ 2 ගුණ කරා ඊට පස්සේ මේ 2 ගුණ කරා 22 2 44යි 14 140යි. එතකොට ලේසි ඊළඟ පියවරේදී අපිට පුළුවන් ඔක නැවතත් මේ 44යි 140යි ගුණ කරන්න 5r වර්ග h නිසා ගුණ කළා මට උත්තරය කියන්න. අපි ගුණ කරමු පැත්තේ 6160යි. පුතේ සම්පූර්ණ උත්තරේද නැත්නම් මේ 3න් 1කින් බෙදන්න කලින් උත්තරේද? නෑ සර් 44 වැඩි කිරීම 140. හරි. එහෙනම් පුතේ 3න් 1 ගුණ කිරීම මොකද්ද පුතේ උත්තරේ කියන්නේ? 6160යි. 6160යි. දැන් මේක 3න් බෙදාගත්තා නම් හරි. ඔහොම 3න් බෙදන්න පුළුවන් ඔහොම බෙදන්න. නැත්නම් අපි පැත්තක ලියලා බෙදන්නත් පුළුවන්. කොහොම හරි උත්තරේ ලබා ගන්න. 6160 3න් බෙදලා මට උත්තරේ කියන්න. 6ට 3 වරක් 2යි 1ට බිඳුවයි 16ට 3 වරක් 5යි. එතකොට දශම ගාණක් එන්නේ නේ. මේ දශම ගාණෙන් උත්තරේ තියන්න. එතන 6ට 3 වරක් 2යි 1ට නෑ බිඳුවයි 16ට 3 වරක් 5යි 15යි එකක් ඉතුරුයි 10ට 3 වරක් 3යි 9යි එකක් ඉතුරුයි 10ට 3 වරක් ආපහු 3යි. ආපහු 3යි. තුනේව ගොඩාක් වෙනවා අපි එක තුනක් ලියමු. එතකොට එන්නේ දශම 3. හයදාස් කීයද පුතේ එතන තිබ්බේ මට මැකුණා 6160 නේ. හරි. මේක ඒකක ඝන සෙන්ටිමීටර් වශයෙන් ඒකක තියෙන්න ඕන. ඒතර මේ ගානේ සුළු කිරීම වල පොඩි අපහසුතාවයක් තිබුණාට විභාග ගානක මේ ඉතින් ඔයගොල්ලන්ගේ අභ්‍යාසී ගානක්ද මට මතක නැහැ කොහොම හරි සුළු මේ විභාග ගානකදී සුළු කිරීම ලේසියෙන් සුළු වෙන මේ තුනෙන් එහෙම කැපෙන්න තමයි ගාන දෙන්නේ. හරි. ඒ නිසා මේක අමාරු නෑ සුළු කිරීම ලේසියෙන් හදා ගන්න පුළුවන්. දැන් මේ ගැටලුවේ ඔයගලන්ට පේනවා පෘෂ්ඨ වර්ගඵලයක් තියෙනවා පරිමාවක් තියෙනවා. ඒතර පෘෂ්ඨ වර්ගඵලය හොයන්න එක ක්‍රමයක් පරිමාව හොයන්න තව ක්‍රමයක් සූත්‍රය මතක තියෙන්න ඕනේ. ඉතින් මේ දෙකම හොඳට අධ්‍යයනය කරන්න අපිට තව එක රූපයයි වස්තුවයි තියෙන්නේ. අපි ඒකත් කතා කරමු. මේ ගානත් බලමු. මේ ගාන තියෙන්නේ පතුලේ පරිධිය අන්න බලන්න පතුලේ පරිධිය දෙනවා. පරිධිය කියන්නේ පුතේ පතුලේ තියෙන මේ වෘත්තාකාර මුතේ වටේ වක්‍ර ධාරයේ දිග වර්ගඵලය නෙමෙයි. වටේ කම්බිය. එයා 44ක් වූ කේතුවක ඇලවුස 25යි. ඒ කියන්නේ පුතේ මෙන්න මෙයාගේ ඇලවුස මෙන්න මේක 25යි. පතුලේ පරිධිය කියන්නේ මෙන්න මේ රේඛාව. ඔන්න ඔය රේඛාවේ දිග තමයි 44. අපෙන් අහන්නේ අරය. මෙයා අරය මං r කියලා දාගත්තොත් අපිට ලේසියෙන්ම අරය හොයන්න පුළුවන්. අපි දන්නවනේ පරිධියේ සූත්‍රයේ පුතේ c සමානයි 2යි 5r නේ.
C සමානයි 2.5R. දැන් C අපිට දීලා තියෙන පුතේ 44යි කිය. සමානයි 2යි 5 කියන්නේ පුතේ 22 බෙදීම 7යි. අරය R තමයි හොයන්න ඕනේ. එහෙනම් ලේසියෙන් සුළු කරන්න පුළුවන්. මේ පැත්තේ බෙදිලා තියෙනව අනිත් පැත්තට ගෙනියන්න පුළුවන්. නැත්නම් ඔයගලන්ට තේරෙනවා මේ දෙවරක් 22 කියන්නේ 44යි. ඒතර දෙපැත්තම 44න් බෙදන්න පුළුවන්. එතකොට මේක එන්නේ 7යි කියලා. ඒක ළමයෙකුට හදාගන්න පුළුවන්. මේ පැත්තේ තිබ්බ 44 මේ බෙදීම 7 මෙහෙට ගෙනිච්චාම ගුණ කිරීම 7 වෙනවා. මේ පැත්තේ තිබ්බ 2 ගුණ කිරීම 22 කියන්නේ 44යි. එයා අනිත් පැත්තට ගෙනාවම බෙදීම 44ක් වෙනවා. සමානයි R 44ට 44 කැපිලා ගිහිල්ලා අපිට ලැබෙනවා පුතේ අරය R සමානයි 7 සෙන්ටිමීටර් කියලා. ඒ වගේ උත්තරයක් දෙන හැම වෙලාවෙම ඔයගොල්ලෝ ඒකක දාන්න. ඊළඟට අපෙන් අහන්නේ උස. උස හොයාගන්න පුළුවන්. උස කියන්නේ මෙන්න මෙයා. අපි ඒක h කියලා ගමු. මෙන්න මේක. පයිතගොරස් ප්‍රමේය අර ත්‍රිකෝණයට ලේසියෙන්ම දාන්න පුළුවන්. එතකොට පයිතගොරස් ප්‍රමේය දාද්දී h වර්ග සමානයි කියලා නෙමෙයි එන්නේ. h වර්ගය ධන R වර්ගය R දැන් හොයාගත්තා සමානයි 25 වර්ගය කියලා එන්නේ. දැන් h වර්ගය අපි ඉතිරි කරගමු. h වර්ගය ධන R වර්ගය කියන්නේ පුතේ R හොයාගත්ත 7 වර්ගය සමානයි 25 වර්ගය. 25 වර්ගය 25 25. ඒකත් ඔයගලන්ට පුළුවන් හොයාගන්න. එතකොට අපිට එනවා h වර්ගය සමානයි 25 වර්ගය 625යි 25 625 බලන්න ගුණ කරලා ඍණ අර 7 වර්ගයේ 49 මේ පැත්තට එනකොට අඩු ඍණ බවට පත් වෙලා 49ක් වෙනවා. එතකොට පුතේ 625න් 49ක් අඩු නම් කීයද එන්නේ? 9 15 9ක් 6යි 4ක් 576යි. 576යි කියලා ලැබෙනවා. පුතේ 576 කියන්නේ පුතේ වර්ගමූලය කාගේද? h සමානයි දෙපැත්තම වර්ගමූලය ගත්තාම 570 වර්ගමූලය කියන්නේ පුතේ 24යි. ඔයගොල්ලෝ බලන්න වර්ගමූලය නැත්නම් 24 24න් ගුණ කරලා 24 සෙන්ටිමීටර් තමයි එතකොට ඍජු උස ලැබෙන්නේ. ඒ වගේ වර්ගමූල හොයාගන්නත් පුළුවන් වෙන්න ඕනේ. පෘෂ්ඨ වර්ගඵලය අහනවා. දැන් ඔයගොල්ලන්ට පෘෂ්ඨ වර්ගඵලය ලේසියෙන් මේක හොයන්න පුළුවන්. පෘෂ්ඨ වර්ගඵලය 5r වර්ගයට උතර වක්‍ර පෘෂ්ඨ කොටස කියලා කියන්නේ නැහැ. එහෙනම් පෘෂ්ඨ වර්ගඵලයට දෙකම එකතු වෙන්න ඕනේ නේද? පෘෂ්ඨ වර්ගඵලය මම a අකුරින් ගන්නම්. එහෙනම් a සමානයි 5r වර්ගය එයාට එකතු කරන්න ඕන පුතේ 5rl. ඒතර 5r වර්ගය කියන්නේ පුතේ 5 කියන්නේ 22 බෙදීම 7යි. r කියන්නේ අපිට අතන ආවේ r කීදාවේ r 7යි. එහෙනම් 7 වර්ගය 7 ගුණ කිරීම 7. එයාට එකතු කරන්න ඕනේ 5rl. 5 කියන්නේ 22 බෙදීම 7යි. r කියන්නේ 7යි. l කියන්නේ අපි හොයාගත්තා නෑ ඔය දීලා තියෙනවා 25යි කියලා. l 25යි. දැන් කැපෙනවා 7 එකක් මෙතන 7 කැපිලා යනවා. ඒතර 22 වරක් 7 154යි. එයාට එකතු වෙන්න ඕනේ 22 වරක් 25. 25 වරක් 2 50න් බිඳුව 5ක් 25 වරක් 2 50යි 5යි 55යි 550යි. 154ට 550ක් එකතු වුණාම පුතේ පෘෂ්ඨ වර්ගඵලය අපිට ලැබෙනවා 550යි 650යි 700යි 704යි 704යි වර්ග සෙන්ටිමීටර් පෘෂ්ඨ වර්ගඵලය නිසා. ඊළඟට අපෙන් අහන්න පුතේ පරිමාව. හේතුවක පරිමාව දැන් අපි කතා කරා v සමානයි 3න් 1යි 5r වර්ග h. 3න් 1යි 5r වර්ගය h. එහෙනම් පුතේ 3න් 1යි 5 කියන්නේ පුතේ 22 බෙදීම 7යි. r වර්ගය r කියන්නේ 7යි 7 ගුණ කිරීම 7යි. h කියන්නේ 24යි. එහෙනම් කැපෙනවා පුතේ 7 එකක් මේ 7 එකට. ඊට පස්සේ 3 වරක් කැපෙනවා මේ 3 වරක් 1යි 24ට 3 වරක් 8යි. ඒ නිසා අපිට ලැබෙන උත්තරේ 22 ගුණ කිරීම 7 ගුණ කිරීම 8.
මේකත් හදලා මට උත්තරේ කියන්න කවුරු හරි ළමෙක් v සමානයි කියලා අපිට ඒක උත්තරේ ලැබෙන්නේ පුතේ ඝන සෙන්ටිමීටර වලින්. උත්තරේ කියන්නේ 22 වරක් 7 154 154 8ෙන් ගුණ කරන්න තියෙන්නේ. එක්දාස් 232යි 1232 පිළිගන්න පුළුවන් 1232යි ඝන සෙන්ටිමීටර. දැන් බලන්න පුතේ මේ ගාන විභාගයට එන්න පුළුවන් මට්ටමේ කොටස් කීපයකින් යුත් ගානක්. මේ ගාන කියන්නේ හේතුවක් ගැන. හේතුවේ අපිට දීලා තිබුණේ ඇල උසයි පරිධියයි. අපෙන් ඇහුවා අරය උස පෘෂ්ඨ වර්ගඵලය හා පරිමාව. වර්ගඵලයේ පරිමාව කොටස් දෙකම සම්බන්ධ කරපු ගානක්. මේක හොඳට බලන්න. බලලා මේ ගාන තනියෙන් නැවත හදන්න. පොතේ ඉස්සෙල්ලා මේ නෝට් එක ලියා ගන්න මේ ගානේ උත්තරේ ලියා ගන්න. ගානත් එක්කම ගාන තියෙනවනේ කොහොමද? නෑ ගාන මේ ගාන නැතිවත් සමහරවිට මේ අභ්‍යාසවල ලියාගෙන මෙතන අභ්‍යාසවල තියෙන ගානක් වෙන්නත් ඇති. මට මතක නැහැ කොහොම හරි. ඒ ගාන ලියාගෙන ගානට උත්තරෙත් ලියා ගන්න. ඊට පස්සේ පුළුවන් නම් මේ ගාන අරගෙන තනියෙන් හදන්න. එහෙම නැත්නම් ලියා ගන්න කලින්ම තනියෙන් හදුවත් කමක් නැහැ. කොහොම හරි මේවා සම්පූර්ණ කරන්න ඕනේ. මේක බලලා නතර වුණොත් මේක පුළුවන් වෙන්නේ නැහැ. අපි යමු ඉස්සරහට ගෝලය. මේකෙන් මේ පාඩම ඉවරයි. ගෝලය කියන්නේ ඔයගොල්ලෝ දන්නවා. ඔයගොල්ලෝ සෙල්ලම් කරන වොලිබෝලය, නෙට් බෝලය වගේ එකක් තමයි ගෝලය කියන්නේ. ඒ ගෝලයකටත් තියෙන පුතේ පෘෂ්ඨ වර්ගඵලයක් සහ පරිමාවක් කියලා දෙකක්. ගෝලයේ වටේ පොත්ත විතරක් ගත්තොත් ඔය මේ දෙවෙනි රූපයේ කොළ පාටින් තියෙන කැලලක් කපලා අයින් කරලා පෙන්නලා තියෙන්නේ. ඒ කොළ පාට වටේ පෘෂ්ඨය තමයි ඒ පොත්ත විතරක් ගත්තොත් ඒකේ පෘෂ්ඨ ප්‍රමාණය තමයි වර්ගඵලය කියන්නේ. ඒ ඇතුලේ තියෙන පිරලා තියෙන ප්‍රමාණයත් එක්කම සම්පූර්ණයෙන් ගත්තොත් පරිමාව අපිට සලකන්න වෙනවා. මේකේ වැදගත්ම රාශියෙන් එකයි තියෙන්නේ. දැන් සිලින්ඩර් එක ගත්තොත් පතුලේ අරයයි උසයි දෙකක් තියෙනවා. නේද? රිජිකෝ මේ පිරමීඩ් මොනවාද? කේත් මේ ඝනකාභයක ඝනකයක් ගත්තොත් දිගපළල උස තුනම තියෙනවා. කේතුවක ගත්තොත් පතුලේ අරයයි උසයි ඇල උසයි තුනක් තියෙනවා. පිරමීඩ් එක ගත්තොත් ආධාරකයේ දිගයි ආධාරකයේ පාදයක දිගයි ඍජු උසයි ඇල උසයි ත්‍රිකෝණාකාර මුහුණතක ලම්බ කුසයි කියලා ගොඩාක් රාශීන් තියෙනවා. ගෝලයක තියෙන පුතේ එක රාශියයි. ඒ තමයි එයාගේ අරය R. මේ තියෙන R. ඒ R මත තමයි ගෝලයේ සියලුම කාරණා සිද්ධ වෙන්නේ. අරය වෙනස් වෙනකොට අරය වැඩි වෙනකොට ගෝලය ලොකු වෙනවා. අරය අඩු වෙනකොට ගෝලය කුඩා ගෝලයක් බවට පත් වෙනවා. දැන් ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය හොයන්න කොහොමද කියලා අපි බලමු. එහෙනම් ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය හොයන්න අපිට ලේසිම සූත්‍රයක් තියෙනවා. පුතේ මේකෙන් ඔයගලන්ට පුළුවන් මේ පෘෂ්ඨ වර්ගඵලයට මේ සූත්‍රය ලැබෙන ආකාරය ඔයගලන්ගේ පෙළ පොතේ තියෙනවා. ඒක ලබා ගන්න අපි පරිසිලින්ඩරේ භාවිතා කරලා. පරිසිලින්ඩරේ කියන්නේ පුතේ මේ ගෝලයේ විස්කම්භයට මේ ගෝලයේ අරයට සමාන අරයක් තියෙන ගෝලයේ විස්කම්භයට සමාන උසක් තියෙන. ඒ කියන්නේ අරය වගේ දෙගුණයක් උස සිලින්ඩරයක් අරගත්තාම ඒ සිලින්ඩරයට මේ ගෝලය ඇතුල් කරන්න බස්සන්න පුළුවන්. දැම්මහම ගානට ඒ සිලින්ඩරේ මුදුනට මේ ගෝලයේ මුදුන සෙට් වෙනවා. ගෝලයේ සම්පූර්ණ ගානට යන්නේ වැඩිපුර ඉඩක් එනවා. හරිද? එතකොට අන්න ඒ ආකිමිඩිස් මූලධර්ම යනවා. ආකිමිඩිස් කියන ගණිතඥයා හොයාගෙන තිනවා මේ ගෝලයේ පෘෂ්ඨ වර්ගඵලයයි අර පරිසිලින්ඩරයේ පෘෂ්ඨ වර්ගඵලයයි සමානයි කියලා. ඒ පරිසිලින්ඩරයේ පෘෂ්ඨ වර්ගඵලය හෙව්වම තමයි අපිට ලැබෙන්නේ මේ ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය අපිට ලැබෙන සූත්‍රයක් 4යි 5r වර්ගය කියලා. 4යි 5r වර්ගය r විතරයි වෙනස් වෙන රාශියකට තියෙන. අපිට ඒ කියන්නේ r විතරයි ආදේශ කරන්න තියෙන්නේ. පෘෂ්ඨ වර්ගඵලයට a කියලා ගත්තොත් පෘෂ්ඨ වර්ගඵලය සමානයි 4යි 5r වර්ගය. මේක හොඳට මතක තියාගන්න. ඉතින් හරි ලේසියි එහෙනම් මේ ගණන් හොදන එක. මෙන්න අරය සෙන්ටිමීටර 14ක් වූ ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය සොයන්න. එනම් මේ බලන්න පෘෂ්ඨ වර්ගඵලය මම a කියලා ගත්තොත් a සමානයි 4යි 5 කියන්නේ පුතේ 22 බෙදීම 7යි r වර්ගය r කියන්නේ මෙතන 14යි. එහෙනම් 14 ගුණ කිරීම 14. 7 ඒවා 1යි 7 ඒවා 2යි 22 වරක් 4 88යි 14 වරක් 2 28යි. මේ දෙක ගුණාව ලැබෙන උත්තරේ මට කවුරු කියන්න? පෘෂ්ඨ වර්ගඵලය නිසා ලැබෙන්නේ වර්ග සෙන්ටිමීටර වලින්.
80ට 28න් ගුණ කළා කියන්න උදයන්ගලි. දෙදා සාරසිය හැට හතර 2464 වර්ග සෙන්ටිමීටර්. ඒ ගුණ කිරීම ළමයින්ට කරගන්න පුළුවන්. එතකොට ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය හොයන්න හරිම ලේසි. මතක තියාගන්න ඕන සූත්‍රය 4යි 5r වර්ගය කියන මෙන්න මේ සූත්‍රය මතක තියාගෙන ඉන්න ඕන. අපි ඊළඟ තවත් ගානක් බලමු. පෘෂ්ඨ වර්ගඵලය 5544ක් වූ ගෝලයක අරය. බලන්න ගාන අනිත් පැත්තට දෙන්නේ. එතන සූත්‍රය අපි දාන්න පුළුවන්. a සමානයි 4ක් 5r වර්ගය. එතකොට a වෙනුවට අපිට යොදන්න පුළුවන් මෙන්න මේ අගේ තමයි a කියන්නේ. එහෙනම් 5544 සමානයි 4 ගුණ කිරීම 5 කියන්නේ පුතේ 22 බෙදීම 7යි r වර්ගය. පුතේ මේකෙන් ඔබ r වර්ගය උක්ත කරගන්න. r වර්ගය උක්ත කරගත්තොත් එනවා මේ ගුණ කිරීම තියෙන ටික බෙදීම වෙනවා 5544 එයා බෙදෙනවා එතකොට 4න් ඒ වගේම 22න්. එයා ගුණ වෙනවා 7න්. මේක සුළු කරගත්තාම ඔයගලන්ට එන ගාන අපි බලමු. 4 වරක් තියෙන 4ක් 1යි 4 වරක් 3 12 34 4 වරක් 4 වරකින් කැපෙනවා 4 වරක් 1යි 5ට 4 වරක් 1යි එකක් ඉතුරුයි 15ට 4 වරක් 3යි 12යි 3ක් ඉතුරුයි 34ට 4 වරක් 8යි 32යි දෙකක් ඉතුරුයි 24ට 4 වරක් 6යි. එතකොට 1386 බෙදීම 22 ඒක මම මෙතන ලියන්නම් 1386 බෙදීම 22 ගුණ කිරීම 7 කියලා එන්නේ. දැන් 22 ආපහු කපන්න පුළුවන් දෙවරක් 11යි 13ට දෙවරක් 6යි 12යි එකක් ඉතුරුයි 18ට දෙවරක් 9යි 6ට දෙවරක් 3යි 693 බෙදීම 11. ආපහු කැපෙන පුතේ මේ 11 වරක් 1යි 69ට 11 වරක් 6යි 11 වරක් 6 66යි 3ක් ඉතුරුයි 33ට 11 වරක් 3යි 63 ගුණ කිරීම 7. r වර්ගයේ සමානයි 63 ගුණ කිරීම 7. එයාගේ උත්තරේ බලන්න 7 වරක් 3 21කින් එක ඉතිරි දෙකක් 7 වරක් 6 42යි 44යි 441යි 441 කියන්නේ කාගේ වර්ගමූලයේද කියලා බලන්න ඕගොල්ලෝ. එහෙම බැලුවහම r ට උත්තරේ එනවා. එතකොට r සමානයි කියලා එන්නේ 441 වර්ගමූලය. 441 වර්ගමූලය බලන්න පුතේ 21 වරක් 21ද 21 ගුණ කරලා බලන්න 441 එනවද කියලා 1යි 2යි 2යි 4යි 1යි 4යි ඔව් 441. ඒ කියන්නේ පුතේ 441 වර්ගමූලය 21යි. එහෙනම් r සමානයි සෙන්ටිමීටර් 21යි. බලන්න r ට එන්නේ වර්ග සෙන්ටිමීටර් නෙමෙයි. මොකද වර්ග සෙන්ටිමීටර වලින් වර්ගඵලය දුන්නා අපෙන් අහන්නේ අරේ. අරේ සෙන්ටිමීටර් 21යි. හරිද? ඒ ගානේ සුළු කිරීම තමයි ළමයින්ට අමාරු වෙන්නේ. මේවා මේ වගේ සුළු කරලා කපලා ගන්න. ඊට තව ගානක් තියෙනවා අන්න බඩගිනි හිතෙන්නේ නැති ඔයගොල්ලන්ට කොමඩු ගෙඩියක්. හැබැයි කොමඩු ගෙඩියෙන් භාගයක් තියෙන්නේ. ඒ වගේ එකට කියන්නේ පුතේ අර්ධ ගෝලයක් කියලා. දැන් මේකේ ඔයගොල්ලන්ට ලස්සනට පේනවා මේකේ අර වක්‍ර පෘෂ්ඨධාරය පේනවා. අර කොමඩු ගෙඩිය මැද තියෙන කොමරු ටික අයින් කරාම තියෙන වටේ කොළ පාට ටික අන්න වක්‍ර පෘෂ්ඨය. ඒක තමයි පෘෂ්ඨ වර්ගඵලයට එන්නේ නේ. අර ඇතුලේ තියෙන කොමඩුත් එක්ක ගත්තාම තමයි පරිමාව ගන්න වෙන්නේ. අරේ සෙන්ටිමීටර් 7ක් වූ කුහර අර්ධගෝලයක වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය. එතකොට මේක අපි අර්ධගෝලයක් කියලා හිතුවොත් වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය විතරයි අහන්නේ. නමුත් මම මේකට එකතු කරනවා තව ගාණක් සහ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය සහ මුළු වර්ගඵලය ද සොයන්න. හරි අපි බලමු වක්‍ර පෘෂ්ඨ කොටසේ වර්ගඵලය අපිට හොයන්න පුළුවනි. කොහොමද හොයන්නේ?
දැන් ගෝලයක වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය හොයන්න දන්නවා. ගෝලයක වක්‍ර පෘෂ්ඨ වර්ග දැන් මේකේ අරය පුතේ මේ අරය අපිට දීලා තියෙනවා සෙන්ටිමීටර් 7යි කියලා. අරය සෙන්ටිමීටර් 7යි. සම්පූර්ණ ගෝලයක වක්‍ර පෘෂ්ඨය වුණා නම් 4යි phi r වර්ගය. දැන් හිතන්න කොමඩු ගෙඩියේ වක්‍ර පෘෂ්ඨය කියලා. නිකම් පොල් කටු දෙකක් හිතන්න එකතු වුණාම පොල් ගෙඩියනේ. ඒ වගේ ඒකේ වක්‍ර පෘෂ්ඨය හරියටම දෙකට බෙදුනහම පොල් කටුවේ භාග කියන්නේ පොල් ගෙඩියෙන් භාගයක්. එක පොල් කටුවක් ගත්තොත් පොල් බෑ එක කටුව ගත්තොත් අර මුළු ගෙඩියේ වර්ගඵලයෙන් භාගයක් එනවනේ. නේද? ඒකේ පොල් ගෙඩියක් නම් සමමිතිකාකාරයක් සමහරලාට නැති නිසා සමානව බෙදෙන්නේ නැහැ. නමුත් මේ වගේ ගෝලයක් වුණොත් සමානව දෙකට බෙදෙනවා. එතකොට පුතේ අර්ධ ගෝලයේ මේ බලන්න. අර්ධ ගෝලයේ වක්‍ර පෘෂ්ඨ කියන එක වැදගත්. වක්‍ර පෘෂ්ඨ විතරයි. මුළු පෘෂ්ඨ වර්ගඵලය ගත්තොත් තව කොටසක් තියෙනවා කතා කරන්න. වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය කියන්නේ ඒක සමාන වෙනවා පුතේ අරක 4යි phi r වෙනකොට ඒකෙන් භාගේ 2යි phi r වර්ගයට. 2යි phi r වර්ගය. එහෙනම් මතක තියාගන්න අර්ධ ගෝලයක හැබැයි පුතේ වක්‍ර පෘෂ්ඨ හොඳේ වක්‍ර පෘෂ්ඨ කොටසේ වර්ගඵලය තමයි අපිට ලැබෙන්නේ 2යි phi r වර්ගය කියලා. මෙන්න මේක ඉතාමත්ම වැදගත් මේ වක්‍ර පෘෂ්ඨ කියන එක මතක තියාගන්න. එහෙම නැති වුණොත් මෙන්න මේ කොමඩු ගෙඩියේ මේ උඩ තියෙන මුහුණතේ මෙන්න මේ වර්ගඵලයක් එන්න එපා. මේ ඒ වර්ගඵලය දැන් එන්නේ නැහැ. අපෙන් අහන්නේ මුල කොටසේදී වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය නිසා. එතකොට පුතේ උත්තරේ එන්නේ 2යි phi r වර්ගය ආදේශ කරමුටක් ගාලා සමානයි 2යි phi කියන්නේ පුතේ 22 බෙදීම 7යි r වර්ගය r කියන්නේ 7යි. එහෙනම් 7 ගුණ කිරීම 7යි. එක 7ක් කැපිලා යනවා. 22 වරක් 2 44 ගුණ කිරීම 7. පුතේ උත්තරේ මේක a කියලා ගත්තොත් a සමානයි අපි ඒක a 308යි 308යි එන්නේ පුතේ ඒකක වර්ග සෙන්ටිමීටර් 308යි. දැන් පුතේ මෙයාගේ අපෙන් මම තව එකතු කරා මුළු පෘෂ්ඨ වර්ගඵලය පෘෂ්ඨ වර්ගඵලය වෙන්න ඕනේ. ඒක මුළු පෘෂ්ඨ වර්ගඵලය කියන්නේ පුතේ මෙන්න මේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලයට එකතු වෙන්න ඕනේ. මෙන්න මේ රෝස පාට කොමඩු තියෙන මේ කොමඩු ගෙඩියක් මම අරන් තියෙන ගාන එහෙම දුන්නේ නැති වුණාට කොමඩු තියෙන මෙන්න මේ පෘෂ්ඨයේ ඔන්න ඔය වර්ගඵලය එකතු වෙන්න ඕනේ. ඒ වර්ගඵලය පුතේ එන්නේ එතකොට මේ වර්ගඵලය ඇත්ත වශයෙන්ම වෘත්තයක් නේ පුතේ අරය 7ක් වෙච්චනේ. අරය 7ක් වූ වෘත්තයක් තමයි එතන එන්නේ. ඒ වෘත්තයේ වර්ගඵලය එකතු වෙන්න ඕනේ මේ වර්ගඵලයට. එහෙනම් මුළු පෘෂ්ඨ වර්ගඵලය කියන්නේ මේ මුළු පෘෂ්ඨ වර්ගඵලය කියන්නේ මුළු පෘෂ්ඨ වර්ගඵලය. මේ ඒට කියන්නේ 308ට තව එකතු කරන්න ඕනේ අර වෘත්තාකාර කොටස phi r වර්ගයේ. phi r වර්ගය කියන්නේ 22 බෙදීම 7යි r වර්ගය කියන්නේ r 7යි 7 වර්ගය ඔන්න. මෙන්න මේ තියෙන්නේ මෙන්න මේ උඩ ධාරයේ වර්ගඵලය. එහෙනම් 7 කැපෙනවා 7 1යි 7 1යි 22 වරක් 7 154යි 308 එකතු කිරීම 154 පුතේ 450යි 462යි 462යි වර්ග සෙන්ටිමීටර්. අරට වඩා තව වෘත්තයක ප්‍රමාණයක් වැඩි වුණා. ඒක නිසා මතක තියාගන්න පුතේ අර්ධ ගෝලයක් කිව්වොත් ඒකේ අර්ධ ගෝලය වෙනකොටම මැද තව වෘත්තයක් ඇරෙනවනේ. ඇතුළ ඝන වුණොත්. හැබැයි පොල් කට්ටක නම් පොල් තියෙනවා ඇතුලේ. නමුත් නිකන් රබර් බෝලයක් හිතන්න රබර් බෝලේ ඇතුලේ හිස්නේ. රබර් බෝලේ දෙකට පැලුවොත් පෘෂ්ඨ වර්ගඵලය ගන්නකොට අර මැද එතකොට හිස් එන්නේ. එතකොට වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය විතරයි. හැබැයි ඔයගොල්ලෝ හිතන නිකන් කොමඩු ගෙඩියක් වගේ එකක් කැපුවොත් එහෙම ඒකේ මැද පෘෂ්ඨයක් තියෙනවනේ ගන්නට. එයාගේ පෘෂ්ඨ වර්ගඵලය කියන්නේ වටේට අහුවෙන මුහුණත් වල වර්ගඵලය. එහෙනම් ඔය කොටස් දෙකම එකතු වෙන්න ඕන බව පැහැදිලි. හරි. අපි ගෝලයක පරිමාවට යමු. පුතේ ගෝලයක පරිමාව සඳහා ඉතාමත්ම ලේසි සූත්‍රයක් තියෙන අර වගේම ගෝලයක පරිමාව සඳහා තියෙන සූත්‍රය
3න් 4යි 5r ගණේ. එහෙනම් v සමානයි 3න් 4යි 5r ගණේ. මේක පුතේ මතක තියාගෙන ඉන්න ගෝලයක පරිමාව සඳහා අපි භාවිතා කරන සූත්‍රය 3න් 4යි 5r ගණේ. 5 කියන්නේ 22යි r කියන්නේ අර වගේම අරය r. r විතරයි වෙනස් වෙන රාශිය. ඒතර අතන සූත්‍රය නැවත මතක් කරගමු. ගෝලයක පෘෂ්ඨ වර්ගඵලයට අපිට ලැබුණු සූත්‍රය මේ තියෙන්නේ 4යි 5r වර්ගය. හරිද? එතන r වර්ගය තියෙන්නේ ඒකකෙන්නේත් වර්ග සෙන්ටිමීටර්. මෙතන පුතේ r ඝනය තියෙන්නේ මෙතන 3න් 4යි. එතන 4යි 5r වර්ගය. මෙතන 3න් 4යි. මෙන්න අරේ සෙන්ටිමීටර් 14ක් වූ ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය සොයන්න. එහෙනම් පුතේ අරේ සෙන්ටිමීටර් 14යි මේක 14යි. පෘෂ්ඨ වර්ගඵලය හොයන්න කිව්වහම එහෙනම් පළවෙනියෙන්ම a පෘෂ්ඨ වර්ගඵලය සමානයි 4යි 5r වර්ගය. එහෙනම් පුතේ ආදේශ කරමු 4යි 5 කියන්නේ 22 බෙදීම 7යි r කියන්නේ අරය 14යි. එහෙනම් 14 ගුණ කිරීම 14. මේක සුළු කරගන්න ඕගොල්ලෝ 4ක් 1යි 14ට 4ක් 2යි. ඒතර මේකේ උත්තරේ ලේසියෙන්ම ගන්න පුළුවන්. 22ක් 4 88යි. ගුණ කිරීම 14 2 28යි. මේක කලිනුත් උත්තරේ ගත්තා. උත්තරේ කියන්නේ කවුරු හරි ඒකක එන්නවනේ පුතේ වර්ග සෙන්ටිමීටර් කියලා. ඒක ලේසි. දැන් මේක උත්තරේ කියන්න කවුරු හරි මම මතකයි ඉස්සෙල්ලා ගත්තා. ඊට පස්සේ දාගමු. 2464යි. 2464යි. right thank you. වර්ග සෙන්ටිමීටර්. දෙවෙනි කොටස පුතේ පරිමාව ගෝලයක පරිමාව දැන් කතා කරා v සමානයි 3න් 4යි 5r ගණේ. ඒක ලියලා පටන් ගත්තට කමන්නේ. 3න් 4යි 5r ගණේ සූත්‍රය. එහෙනම් ආදේශ කරමු 3න් 4යි 4 බෙදීම 3යි. ඒක මාරු කරගන්න එපා. යට 3 උඩ 4. 5 කියන්නේ පුතේ 22 බෙදීම 7යි. r කියන්නේ 14යි. හැබැයි පුතෝ එයාගේ ගණය 14 ඒවා 3ක් ඉන්නවා. ගණේ. ඒතර 7 ඒවා එකක් කැපෙනවා මේ 14ට. 7 ඒවා 2යි. නැවත සුළු වෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට මේක සුළු කරගන්න පුළුවන්. 3න් බෙදෙනවා පස්සේ 3න් 1යි 3න් 4යි 14 14න් ගුණ කරලා 22 ගන්න 14 14න් ගුණ කරලා කියන අපි ගමුටක් ගාලා 14 14න් ගුණ කරාම තේ 4ක් 4 16න් 6 3 1ක් 4ක් 4 1යි 5යි 56යි 14 මෙතෙන්ට එනවා. එතකොට 6යි 5යි 4යි 9යි 196යි. 196 දෙකිනුත් ගුණ කරමු. දෙකෙන් ගුණ කරාම කීයද? ගුණ කිරීම දෙක කියන්නේ 6 වරක් 2 12න් 2 3 එකක් 9 වරක් 2 18 1 19 9 3 එකක් 2 වරක් 2 1 3 392යි. එතකොට 22 ඉතුරු වුණා. 22 ගුණ කිරීම 392. දැන් සුළු කරන්න පුළුවන්. 22 වරක් 4 88යි නේ. 88 ගුණ කිරීම 392 බෙදීම 3. 3න් බෙදා ගන්න අන්තිමට මොකද 3න් හරියටම බෙදෙන්නේ නැති ගාණක් නෙන්නේ. ඒ නිසා මේක මම හිතන්නේ ඔයගොල්ලන්ගේ අභ්‍යාසයේ ගාණක් නෙමෙයි. ඒ නිසා ඔයගොල්ලන්ට මේ අභ්‍යාසයේ තියෙන ගණන හදන්න පුළුවන්. මේක සුළු කරලා උත්තරේ කියන්නේ ඒකක එන්නේ පුතේ ඝන සෙන්ටිමීටර්. දැන් 88 392කින් ඕනනම් අපි ගුණ කරමු. මේකත් බලා ගන්න. 392 88 8 වරක් වලින් 8 වරක් 2 16න් 6 3 එකක් 8 වරක් 9 72යි 1යි 73යි දෙකක් ඉතිරි 8 වරක් 3 24යි 2යි 26යි. දැන් මේ වගේම කොටසක් ආයේ ඉන්නේ 6යි 3යි 6යි 2. ආය 8න් ගුණ කරත් ඒකම නෙන්නේ. ඒ නිසා ලිව්වා 6යි 6යි 3යි 9යි 6යි 3යි ආපහු 9යි 6යි 2යි 8යි 2යි 28996යි. ඒක බෙදන්න ඕන පුතේ 3. 28996 බෙදීම 3 තමයි පරිමාව වෙන්නේ ඝන සෙන්ටිමීටර්. පරිමාව වෙනකොට ඝන සෙන්ටිමීටර්. මේකේ උත්තරේ 3න් බෙදා ගන්න පුළුවන්. දෙකට නෑ 28ට 3 වරක් 3 වරක් 9යි 9 වරක් 27 නේ. එකක් ඉතුරුයි 19ට 3 වරක් 6යි 18යි එකක් ඉතුරුයි 19ට 3 වරක් ආපහු 6යි එකක් ඉතුරුයි 16ට 3 වරක් 5යි 15යි එකක් ඉතුරුයි 10ට 3 වරක් 3යි.
ඝන සෙන්ටිමීටර්. ඒකට මේ වගේ සුළු කිරීම තමයි තියෙන්නේ. ගුණ කිරීම, එකතු කිරීම, ගුණ කිරීම තමයි තියෙන්නේ මේ ගැටලුවේ. මේක අමාරු පාඩමක් නෙමෙයි, ලේසියෙන් හදන්න පුළුවන් පාඩමක්. මේ සූත්‍ර මතකේ තියාගන්න ඕනේ, ආදේශ කරන ක්‍රම දැනගන්න ඕනේ. අරය එහෙම දුන්නාම ඒවා හරියට පැහැදිලිව ගන්න ඕනේ. මේක ඇසුරෙන් මෙන්න මේ මිශ්‍ර අභ්‍යාසයේ ගණන් හදන්න තියෙනවා. මම දැන් මිශ්‍ර අභ්‍යාසයේ ගණන් හදන්නේ නැහැ. එහෙමුණොත් වැඩි වෙනවා. මේ මිශ්‍ර අභ්‍යාසයේ පළවෙනි ගාන මම හදන්න ඕනේ. මට පුළුවන් මේ ගාන හදලා ඔයගොල්ලන්ට ඒකේ රෙකෝඩින් එක ඔයගොල්ලන්ට දාන්න. එහෙම නැත්නම් මේකට වෙනම දවසක ක්ලාස් එකක් දාගෙන ඔයගොල්ලන්ට දානවා. දැන් ඉන්නේ ළමයි 12යි. මේක තමයි තියෙන වාසිය. මෙහෙම කරාට වැඩක් නැහැ. ළමයි මේක ලබා ගන්නෙ නැහැ. ඉතින් අපරාධයි. එතකොට මේ කොටසත් එක්ක 4 සහ 5 වෙනි පාඩම් දෙකම සම්පූර්ණ වෙනවා. ඝන වස්තු වල පෘෂ්ඨ වර්ගඵලය සහ පරිමාව කියන පාඩම් දෙකම මේ සම්පූර්ණ PDF එක මම ඔයගොල්ලන්ට එවන්නම්. ඔයගොල්ලන් මේක බලාගෙන නෝට් එක සම්පූර්ණයෙන් ලියා ගන්න. ඒ වගේම අද කරපු 10 වසරේ පෘෂ්ඨ වර්ගඵලය හා පරිමාව කොටසත් මම එවන්නම්. ඒක බලාගෙන ඒ කොටසත් ලියා ගන්න. ඒ දෙකම සම්පූර්ණ කරගෙන අභ්‍යාසවල ගණන් ටික හැදුවාම පාඩම ඉවරයි. වැදගත් වෙන්නේ මෙන්න මේ මිශ්‍ර අභ්‍යාසයේ ගාන හදන්න පුළුවන් වෙන්න ඕන. විභාග ගැටලු ලැබෙන්නේ ළමයි මෙන්න මේ අවසානයේ අපිට තියෙන මෙන්න මේ જાතියේ ගණන් වලින්. මෙන්න මේ જાතියේ ගණන් තමයි විභාගයට එන්නේ. එතන තියෙන ගානත් පොඩ්ඩක් මතක් කරගත්තොත් පැත්තක දිග සෙන්ටිමීටර් 12ක් වූ ඒකාකාර සමචතුරස්‍රාකාර හරස් කඩක් සහිත දිග සෙන්ටිමීටර් 22ක් වූ ඝන ලෝහ කුට්ටියක්. මේ ලෝහ කුට්ටියේ හැටි දැන් පේනවනේ මම මේ අරගෙන තියෙන රූපයක්. උණු කර මෙයාව උණු කරලා අරේ සෙන්ටිමීටර් 3ක් වූ ඝන ගෝල සාදුන් ලැබෙයි. මෙයාව උණු කරලා තමයි මේ ගෝල ගොඩම හදන්නේ. ඒ එක ගෝලයක අරේ තමයි සෙන්ටිමීටර් 3යි කියලා කියන්නේ. එක ගෝලයක අරේ සෙන්ටිමීටර් 3යි. ඒ වගේ ගෝල ගොඩාක් මෙතන තියෙනවා. ගෝල ගාන අපි දන්නේ නැහැ. මම එක ගෝලයක් පේන්න ඇඳලා තියෙන්නේ. එක ගෝලයක අරේ සෙන්ටිමීටර් 3යි. සෑදිය හැකි මුළු ගෝල ගණන සොයන්න. එතකොට පුතේ අපිට තේරෙන්න ඕන කාරණේ තමයි මේ ඝන වස්තුව උණු කරලා මේ ගෝල ගොඩ හදනවා නම් මේ ඝන වස්තුවේ තිබ්බ පරිමාව v නම් මේ ඝන වස්තුවේ පරිමාව යම් ප්‍රමාණයක් නම් ඒ පරිමාවම උණු කරපු ගෝල වලට ලැබෙන බව. හේතුව උණු කිරීමේදී අපතේ යෑමක් හෝ නැවත එකතු වීමක් සිද්ධ වෙන්නේ නැහැ කියන උපකල්පනය මත හදන්න. එතකොට පුතේ මෙන්න මේ ලෝහ කුට්ටියේ තිබුණු පරිමාව v නම් මේ හැදුණු ගෝල ගොඩේම පරිමාව මුළු ඔක්කොගෙම පරිමාවත් v වෙනවා. ඒ පරිමා දෙක එකිනෙකට සමාන වෙනවා. ඔන්න ඕක පාවිච්චි කරලා තමයි මේ ගාන හදන්නේ. බලන්න මේ ගාන අපි හදමු. මේ ගාන හදද්දී ඕගොල්ලන්ට භාවිතා කරන්න වෙන සුළු කිරීම එහෙම හොඳට අධ්‍යයනය කරන්න. මේකත් හදලා අපි මේක නවත්තමු. එතකොට ඉවරයි. එහෙනම් පුතේ මෙන්න මේ ඝන ලෝහ කුට්ටියේ පරිමාව හොයාගමු. පුතේ මේ වගේ ලෝහ කුට්ටියක පරිමාව හොයන්නේ මෙන්න මේ හරස් කඩ වර්ගඵලය. හොඳේ මෙන්න මේ හරස් කඩ වර්ගඵලය. මෙන්න මේ හරස් කඩ වර්ගඵලය ගුණ කරන්න ඕන පුතේ එයාගේ දිගින්. මේ හරස් කඩ වර්ගඵලය දිගින් ගුණ කරාම ලෝහ කුට්ටියක හරි ඕනම ඒකාකාර හැඩයක් තියෙන වස්තුවක පරිමාව ලැබෙනවා කියලා ඔයගොල්ලෝ දන්නවා. මේ මූල ධර්මයේ පාවිච්චි කරලා අපිට පුළුවන් මේ හරස් කඩ වර්ගඵලය හොයාගන්න. එහෙනම් හරස් කඩ වර්ගඵලය කියන්නේ පුතේ මේකේ තියෙන දත්ත අනුව අපිට පේනවා පැත්තක දිග සෙන්ටිමීටර් 12යි සමචතුරස්‍රාකාර හරස් කඩක් කියන්නේ මෙන්න මේකත් 12යි මෙන්න මේ පැත්තත් 12යි. එහෙනම් හරස් කඩ වර්ගඵලය එනවා a කියලා මම හරස් කඩ වර්ගඵලය ගත්තොත් ඒක එනවා පුතේ 12 ගුණ කිරීම 12යි වර්ග සෙන්ටිමීටර්. එතකොට 144යි. එහෙම ගන්නත් පුළුවන් 144යි වර්ග සෙන්ටිමීටර කියලා. දැන් ඊළඟට එයා ගුණ කරන්න ඕනේ එයාගේ දිගින්. දිග 22යි. මේ දිග 22යි. ඒ නිසා එයාගේ පරිමාව v ලැබෙනවා අපිට v සමානයි මේ 144 හරස් කඩ වර්ගඵලය ගුණ කිරීම දිග 22. මේක එන්නේ එතකොට ඝන සෙන්ටිමීටර පරිමාව. දැන් ඒ පරිමාව හරි එහෙනම් ඒ පරිමාව සමාන වෙන්න ඕන පුතේ මෙන්න මේ සම්පූර්ණ පරිමාවට. මෙතන තමයි වැඩේ තියෙන්නේ. මේ එක ගෝලයක පරිමාව අපිට හොයාගන්න පුළුවන් නේ.
මේ එක ගෝලයක පරිමාව අරගත්තොත් එයාගේ පරිමාව අපිට ගුණ කරන්න පුළුවන් නම් මේ ගෝල ගාණෙන් මුළු පරිමාව එනවනේ පුතේ. එක ගෝලයක පරිමාව හොයන සූත්‍රය අපි මෙතෙන්ට දාමු. එයාව ගුණ කරනවා ගෝල ගාන මන් දානවා පුතේ සිම්පල් n කියලා. ගෝල 5 නම් n කියන්නේ 5යි. ඒක තමයි අපෙන් අහන ප්‍රශ්නේ. ගෝල කීයක් තියනවද කියලායි අපෙන් අහන්නේ. එහෙනම් එයාට අපි අකුරක් දාගත්තා n කියලා. එක ගෝලයක පරිමාව හොයන්න අපි දන්නවා ගෝලයක පරිමාව හොයන සූත්‍රය පුතේ 3න් 4යි 5r ගණේ. ගෝලයක පරිමාව හොයන්නේ 3න් 4යි 3න් 4යි 5r ගණේ. මෙන්න මෙයා ගුණ කරන්න ඕනේ මේ තියෙන එක ගෝලයක පරිමාව මේ තියෙන්නේ එයා ගුණ කරනවා ගෝල ගණන මේ තියෙන්නේ ගෝල ගණන. දැන් එතකොට එතනින් ලැබෙන්නේ මේ ගෝල ගොඩේ පරිමාවනේ. මේ දෙක එකිනෙකට සමානයි. මේයි සමානයි. එහෙනම් මේ ආපු 144 ගුණ කිරීම 22යි ඝන සෙන්ටිමීටර කියන එක සමාන කරන්න පුළුවන් අපිට ඔය කියන සූත්‍රයට අපි ආදේශ කළ බලමු අපිට ලස්සනට උත්තරේ එයි. උත්තරේ ලස්සනද නැද්ද දන්නේ නැහැ. ඉතින් ගාන හදාගෙන යන්න ඕනේ නේද? 144 ගුණ කිරීම 22 සමානයි. මෙතන 3න් 4යි 4 බෙදීම 3යි 5 කියන පුතේ 22 බෙදීම 7යි. ඒකට 5 කියලාම දාගත්තත් කමක් නැහැ සමහර ගණන් වලදී. නමුත් මෙතෙන්දී 5 කියලා දාන්න ඕනේ නැහැ. මේ පැත්තේ 5 අකුරක් තිබුණා නම් මේ පැත්තේ ඒකට කැපිලා යනවා. නමුත් මෙතෙන්දී අර ලෝහ කුට්ටියට 5 අකුරක් ආවේ නැහැ පරිමාවට. ගුණ කිරීම r කියන්නේ 3යි 3 ඝණය 3 ගුණ කිරීම 3 ගුණ කිරීම ආයි 3යි 3 ඝණයනේ 3 පාරක් වෙනවා. ගුණ කිරීම n තමයි හොයන්න ඕනේ. දැන් එනම් සුළු කරලා බලන්න මේ තියෙන 3 ඉලක්කමකට මේ පැත්තේ 3 ඉලක්කමක් කපන්න පුළුවන්. ඊට පස්සේ පුතේ මේ දෙපැත්තෙම තියෙන සමාන පද කපන්න පුළුවන්. ඊට හේතුව මේ සම්පූර්ණ ප්‍රකාශනයේම ධන ඍණ ලකුණු නැහැ ගුණ කිරීම තියෙන්නේ. ඒ නිසා ඔයගොල්ලන්ට බය නැතුව මෙන්න මේ තියෙන 22ට මේ 22 කපන්න පුළුවන් පුතේ. මෙන්න මේ තියෙන 22ට මේ තියෙන 22 කපන්න පුළුවන්. තවත් කපන්න පුළුවන් ඒවා තියෙනවා නම් එහෙම පුළුවන්. මේ පැත්තේ n තියෙන. දැන් මම නැවතත් ලියනවා 144 සමානයි. ඒ වගේ සුළු කරගන්න ඕනේ නැත්නම් අපිට සුළු කිරීමේදී බාධා ඇති වෙනවා. මේකේ මීට වඩා ටෙක්නික් එකක් තියෙනවා ඔයගලන්ට මේ ගණන් හදද්දි මේ දෙපැත්තේ සුළු කරන්නේ නැතුව කපලා දාන්න ඕනේ. සමහරලාට 5 අකුරත් එහෙමම 144 සමානයි. මේ පැත්තේ 4 ඉතුරු වුණා. 4 ගුණ කිරීම 3 වරක් 3 පුතේ 9යි. ගුණ කිරීම බෙදීම 7 ගුණ කිරීම n. දැන් n එක පැත්තක ඉතිරි කරගෙන අනිත් පද අනිත් පැත්තට යවුවාම n ට උත්තරයක් ගන්න පුළුවන්. එතකොට මේ පැත්තේ 144 මෙතන තිබ්බ බෙදීම 7 මෙහෙට එනකොට ගුණ කිරීම 7 වුණා. මේ පැත්තේ තිබ්බ ගුණ කිරීම උඩ තිබ්බ 4 ගුණ කිරීම 9 යටට යනවා සම්පූර්ණයෙන්ම 4 ගුණ කිරීම 9 විදියට. ඒක සමාන වෙනවා පුතේ n ට. දැන් බලමු සුළු කරගන්න. 4 වරක් 1යි 14ට 4 වරක් 3යි 12යි දෙකක් ඉතිරි 24ට 4 වරක් 6යි 36යි 9 වරක් 1යි 36ට 9 වරක් 4යි 9 වරක් 4 36යිනේ. ඒතර n සමානයි කියලා අපිට ලැබෙනවා පුතේ 4 ගුණ කිරීම 7 කියන්නේ 28යි. බෝල කීයක් හදන්න පුළුවන්ද? පුතේ බෝල 28ක් හදන්න පුළුවන්. මෙන්න මේ જાති. ඒකයි අපි බෝල ගණන n කියලා ගන්නෙ. බෝල කියන්නේ ගෝල ගණන n කියලා ගත්තේ. ගෝල එහෙනම් n 28යි කියන්නේ ගෝල 28යි. මෙන්න මේ විදිහට ගණන් තමයි ඔබට විභාගෙදී ලැබෙන්නේ. මේ වගේ ගාණක් ඕගොල්ලන්ට හදාගන්න උත්සාහ කරන්න ඕනේ. හරි. ඒ අනුව ඔන්න දැන් මේ පාඩමට අදාළ මිශ්‍ර අභ්‍යාසයේ ගානකුත් හැදුවා. විභාග මට්ටමේ ගානකුත් ඕගොල්ලන් අරගෙන හදන්න. ඒ කියන්නේ විභාග ප්‍රශ්න පත්‍රයක් වාගෙන පුතේ මේ විභාග ප්‍රශ්න පත්‍රයේ මේන ගානක් හදන්න. විභාග ප්‍රශ්න පත්‍රයේ ගැටළු වලදී පුතේ මේ අවසාන කොටසේ මේ වගේ ටිකක් ලොකු සුළු කිරීමක් ආවහම එතෙන්ට ලඝු ගණක පාවිච්චි කරන්න පුළුවන්. අන්න ඒකට තමයි කලින් පාඩමේ ලඝු ගණක වගු ඇසුරෙන් ප්‍රකාශන සුළු කිරීම කියන එක කරේ. විභාග ගණන් හදද්දී අපි එහෙම ගානක් බලමු කතා කරන්න. හරිද? එහෙමනම් පුතේ අද පාඩමේ ඔන්න මේ කොටස ඉවරයි. 4 5 පාඩම් දෙක අපි අවසන් කරනවා. මේක මම මෙහෙමම මේ
PDF එක ඔයගලන්ට එවන්නම් group එකට. ඒක අරගෙන සම්පූර්ණයෙන් සටහන ලියාගෙන ගණන් ටික හදන්න. ලොකු වැඩක් තියෙනවා. හොඳද? ඊළඟට ඔයගලන්ට කියන්න තව කාරණයක් තියෙනවා. අහුමම ඉන්න. දැන් කමක් නැහැ ළමයි අඩුයි කමක් නැහැ. ඉන්න ප්‍රමාණයට දානවා. මට කරන්න පුළුවන් ප්‍රමාණය තමයි මම කරන්නේ. මේ